ගෝලයේ තියෙනවා කියන එකයි පැහැදිලි වෙන්නේ. එතකොට අපි ඔන්න ඔය කියන ජල ගබඩා තුන සම්බන්ධ කරගෙන තමයි මේ පෘථිවි ජල සම්පත පිළිබඳව මේ මාතෘකාවේදී කතා කරන්නේ. එතකොට මේ පැහැදිලි කරලා තියෙන එතකොට පෘථිවිය මත ජලයේ පවත්නා විවිධ ස්වરૂප කියන එක අදහස් කරන්නේ අර ඝන ද්‍රව වායු කියන ස්වરૂප තුන නෙමෙයි. අපි මේ කතා කරන්නේ අර මතු පිට ජලය ඊළඟට භූ අභ්‍යන්තරයේ සංචේත වෙලා තියෙන භූගත ජලය සහ වායුගෝල ජල ගබඩාව පිළිබඳව තමයි අපි කතා බහ කරන්නේ මූලික වශයෙන්. හොඳයි. එතකොට මෙහෙම කියනවා මාතෘකාවේ තමන් අතේ තියෙන නෝට් එක ටියුට් එකේ නෝට් එක බලන්න. පෘථිවි ග්‍රහයා සතු ඝන කිලෝමීටර් මිලියන 1386ක් වූ ජලස්කන්ධය ඝන ද්‍රව වායු යන ත්‍රිත්ව ස්වරූපයෙන් ජල චක්‍රයට අදාළව චක්‍රයේ සංසරණය වේ. ජල සම්පත පෘථිවිය මත විවිධ ස්වරූප වලින් දැකිය හැකිය. ඒවා ප්‍රධාන ගබඩා තුනක මෙසේ අන්තර්ගත වේ. අන්න එහෙනම් ලියමු ගබඩා තුන. 1. භූතල ජල ගබඩාව. නැත්නම් අපි අර කියනවා මතු පිට ජලය. 1. භූතල ජලය. නැත්නම් මතු පිට ජලය. මතු පිට ජලය. ඊළඟට 2 භූගත ජල ගබඩාව. භූගත ජලය. ඊළඟට අංක 3 අවකාශීය. අවකාශීය. එහෙම නැත්නම් වායුගෝලීය ජලය. මොන අවස්ථා තුන අපි පැහැදිලි කළා. සඳහන් කළා. අපි ඊට පස්සේ ඕකෙන් එකින් එක ගමු. හොඳයි. බලන්න මාතෘකාවට අරන් තිනවා මතු පිට ජලය කියන එක නා. දැන් දන්නවනේ ඉතින් මේ පෘථිවි පෘෂ්ඨයේ මතු පිට එකතු වෙලා තියෙන ජල කඳ තමයි මේ මතු පිට ජලය කියන එකට අයිති වෙන්නේ. ඒකට මෙහෙම කියනවා වර්ග කිලෝමීටර් මිලියන 510ක් පමණ වූ පෘථිවි පෘෂ්ඨයේ මත ඒ 510 කියන එක වචනෙනුත් ලියලා තියෙන කපල හදාගන්න පමණ වූ පෘථිවි පෘෂ්ඨයේ මත සංචිතව පවතින ජලස්කන්ධය මේන මතු පිට ජලය නමින් හැඳින්වේ. වර්ෂණ ක්‍රියාවලියෙන් අනතුරුව සිදුවන අපදාවය මගින්. දැන් ඔබ අපදාවය දන්නවා. ඒ සමන් ආයේ අපදාවය කියන එක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. නේද? වර්ෂණයෙන් පොළොට ලැබෙන ජලයෙන් යම් කොටසක් භූගත වෙනවා. තව කොටසක් වාෂ්පීකරණයට ලක් වෙනවා. වැඩිපුර ලැබෙන ටික මොකද වෙන්නේ? පෘථිවි තලයේ මතු පිට තියෙන බෑවුම ටිකේ ගලා යනවා. ඒකට අපි කියව අපදාවය. අපදාවය මගින් මේවා පෝෂණය වීම සිද්ධ වෙනවා. මොකද මේ කියන්නේ වර්ෂණ ක්‍රියාවලියෙන් අනතුරුව සිදුවන අපදාවයම. මතු පිට ගලණයට ලක්වන ජලය ටික තමයි මේ පොළොව තලයේ තියෙන මත තියෙන ජල ගබඩා ටික ඔක්කොම පෝෂණය කරන්නේ. නේද? ඔබට පේනවනේ වැහලා ඉවරනකොට ඔබේ අහල පහල තියෙන ඇලදොල ගංගාව ගලනවා. නේද? ඒකේ ජල මට්ටම ඉහළ යනවා. ඒ ගලා යන ජලය ටික අපි දන්නවා ඕවා ගිහිල්ලා එකතු වෙනවා ජලාශ වලට. එහෙම නැත්නම් වැව් වලට. එහෙමත් නැත්නම් සාගර වලට. එහෙම නැත්නම් මුහුදු වලට. නේද? ඔය විදිහට එකතු වෙනවා. එහෙනම් මතක තියාගන්න වර්ෂණයෙන් ලැබෙන ජලයෙන් අපදාවයට ලක්වන ජලය ටික තමයි මතු පිට ජල ගබඩාව පෝෂණය කිරීම කෙරෙහි දායක වෙන්නේ. හරි? පෝෂණය කිරීම කෙරෙහි දායක වෙන්නේ. හොඳයි. එහෙනම් ඒ ජල මූලාශ්‍ර රසක අන්තර්ගත වේ කියලා කියනවා. ලියන්නේ මූලාශ්‍ර ටික මොනවද කියලා? ගංගා, ඇලදොල, වැව්, පොකුණු, අමුණු, ජලාශ, සාගර, මුහුදු. 8ක් තියෙනවා. ගංගා, ඇලදොල, වැව්, ගංගා ඇලදොල වැව් පොකුණු අමුණු ගංගා ඇලදොල වැව් පොකුණු අමුණු සාගර මුහුදු. ඔය තමයි මතු පිට ජල මූලාශ්‍ර බවට පත් වෙලා තියෙන්නේ. හොඳයි. ඊළඟට කියනවා මතු පිට ජලස්කන්ධයෙන් වැඩි ජල ප්‍රමාණයක් අන්තර්ගත ඇත්තේ සාගර හා මුහුදු වලයි. අපිට ඒක ඉතින් පැහැදිලිනේ නේද? මේ මතු පිට තියෙන ජල කඳෙන් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඔය කියන මූලාශ්‍ර දෙකේ. මොකද්ද මූලාශ්‍ර දෙක? සාගර සහ මුහුදු. දැන් සාගර කියන්නේ මොනවද? මුහුදු කියන්නේ මොනවද කියලා පොඩි ප්‍රශ්නයක් හිතේ ඇති. නේද? සාගරයක් කියලා කියන්නේ මේ පෘථිවි පෘෂ්ඨයේ මත තියෙන කරදිය ජලයේ පිරුණු ගැඹුරින් වැඩි විශාල ප්‍රමාණයක පැතිරිච්ච අවපාතයක්. මොනවද සාගර කියන්නේ? කරදිය ජලය පිරුණු ගැඹුරින් වැඩි විශාල වපසරියක පැතුරුණු අවපාතයකට අපි කියනවා සාගරයක්. නේද? අපි දන්නවා පෘථිවි පෘෂ්ඨයේ මත පිට තියෙන සාගර කීපයක්. නේද? පැසිෆික් නමින් අට්ලාන්ටික්, ඉන්දියන්, ආක්ටික් සාගරය, ඊළඟට දක්ෂිණ සාගරය වගේ නම් වලින් තමයි මේවා හඳුන්වන්නේ.
එතකොට මුහුදක් කියලා කියන්නේ මුහුදක් කියලා කියන්නේ අර විදිහම කරදිය ජලයේ පිරුණු හැබැයි වැඩි වපසරයක ව්‍යාප්ත වෙලා නැති ගැඹුරින් සාපේක්ෂව අඩු අවපාතික වලට අවපාත වලට තමයි අපි කියන්නේ මුහුදු කියලා. ඒත් අපිට පේනවා සමහර මුහුදු සාගර වලට සම්බන්ධයි. දැන් අරාබි මුහුද කිව්වහම ඉන්දියන් සාගරයට සම්බන්ධ කෙනෙක්. ඊළඟට බැරන්ස් මුහුද කිව්වහම අට්ලන්ටික් සාගරයට සම්බන්ධ කෙනෙක්. ඊළඟට ජපන් මුහුද චීන මුහුද කිව්වම පැසිෆික් සාගරයට සම්බන්ධ කෙනෙක්. අය නේද? අන්න සාගර සමහර සාගර වලට සමහර මුහුදු සම්බන්ධ වෙලා තියෙනවා. සමහර ඒවා අර්ධ වශයෙන් වට වෙලා තියෙනවා. නේද? පොඩි විවරයකින් තමයි සාගරයත් එක්ක සම්බන්ධ වෙන්නේ. දැන් උදාහරණයකට බලන්නකෝ මධ්‍යධරණී මුහුද කියන්නේ ඇට්ලන්ටික් සාගරයේ තියෙන මුහුදක්. හැබැයි ගොඩබිම් වලින් විශාල ප්‍රමාණයක් වට වෙලා පුංචි ජිබ්‍රෝල්ටා සමුද්‍ර සංධිය කියන පටු සීමාවෙන් තමයි ඇට්ලන්ටික් සාගරයත් එක්ක ගනුදෙනු පවත්වාගෙන තියෙන්නේ. නේද? හිමේවත් තියෙනවා. තවත් සමහර විට බලනකොට අපිට පේනවා සමහර ඒවා ගොඩබිම් වලින් සම්පූර්ණයෙන් වට වෙලා. නේද? මුහුදකට සාගරයකට සම්බන්ධයක් නැහැ. අපි ඒවට කියන අභ්‍යන්තර මුහුද. දැන් උදාහරණයක් විදිහට ගත්තාම කැස්පියන් කියන මුහුද ගත්තාම ගොඩබිම් වලින් හැම පැත්තෙම වට වෙලා පිටි අභ්‍යන්තර මුහුදක්. නේද? එහෙම තියෙනවා. හොඳයි. මතුපිට ජලස්කන්ධයෙන් වැඩි ජල ප්‍රමාණයක් අන්තර්ගත වෙද්දී සාගර හා මුහුදු වලයි. මුහුදක් හැඳින්වෙන්නේ කරදිය ජලය පිරුණු සාපේක්ෂව ගැඹුරින් අඩු ප්‍රදේශයන් ලෙසය. ඇතැම් මුහුදු සාගර වලට සම්බන්ධ ඒවා වන අතර ඇතැම් මේවා ගොඩබිම් පිහිටි අභ්‍යන්තර මුහුදු වේ. අපි ලියමු උදාහරණ. සාගර වලට සම්බන්ධ මුහුදු. සාගර වලට සම්බන්ධ මුහුදු කියලා ලියලා උදාහරණ ලියමු. අරාබි මුහුද කාටද සම්බන්ධ? ඉන්දියන් සාගරයට. අරාබි මුහුද ඉන්දියන් සාගරයට. ඊළඟට රතු මුහුද ඒත් ඉන්දියන් සාගරයට. රතු මුහුද ඒත් ඉන්දියන් සාගරයට. හොඳයි. ඊළඟට ළමයි මේ මධ්‍යධරණී මුහුද. මධ්‍යධරණී මුහුද. ඊළඟට බැරන්ස් මුහුද. බලන්න ලියන්න. බැරන්ස් මුහුද. ඒකත් ඇට්ලන්ටික් සාගරයට සම්බන්ධ කෙනෙක්. ඊළඟට සුදු මුහුද. සුදු මුහුද. ඒකත් ඇට්ලන්ටික් සාගරයට සම්බන්ධයි. හොඳයි. ඊළඟට ජපන් මුහුද. ඊළඟට මේ කියන්නේ පැසිෆික් සාගරයට සම්බන්ධ ඒවා කියන්න හදන්නේ ඊළඟට. ජපන් මුහුද. චීන මුහුද. ජපන් මුහුද චීන මුහුද. ජපන් මුහුද චීන මුහුද වගේ ඒවා පැසිෆික් සාගරයට සම්බන්ධ මුහුදු. හොඳයි. ඔය ඇති සාගර වලට සම්බන්ධ ඒවට උදාහරණ. අපි ලියමු අභ්‍යන්තර මුහුදු. අභ්‍යන්තර මුහුදු. නැත්නම් මුළුමනින්ම ගොඩබිමින් වට වූ මුහුදු. උදාහරණ දෙකක් කියන්නකෝ. මම එකක් කිව්වා. තාමනක් තියෙනවා. ආබන්දි එරල් මුහුද. එරල් මුහුද ගන්න පුළුවන්. එරල් සහ කැස්පියන් මුහුදු තමයි අපිට උදාහරණවලට ගන්න තියෙන්නේ. අපි මේ දෙක ලියමු. අභ්‍යන්තර මුහුදු කියලා දාලා කෙටිරක් දාලා ඉස්සරහින් නම් දෙක ලියන්න. කැස්පියන් මුහුද සහ එරල් මුහුද. හොඳයි. දැන් අපි මේ පෘථිවියේ ජල සම්පතෙන් වැඩි ප්‍රමාණයක් අපිට පේනවා මේ මතුපිට ජල ගබඩා ටිකේ එකතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඒ අතරිනුත් අපිට අපි දැක්කනේ මතුපිට ජල ගබඩා වර්ග කීපයක්. සාගර කුවා, මුහුදු කුවා, වැව්, අමුණු, පොකුණු, ජලාශ, ගංගා, මුහුදු මේ ගංගා, ඇලදොල ඔය ටික ඔක්කොම තිබුණා. ඔය කියපු මූලාශ්‍ර අතරිනුත් අපිට පේන්නේ වැඩිපුරම සාගරවල තමයි වැඩි ජල කඳක් එකතු වෙලා තියෙන්නේ. නේද? සාගරවල තමයි වැඩි ජල කඳක් එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා සාගර සම්බන්ධ විශේෂ කරුණු ටිකක් ගැන කතා බහ කරන්න. නේද? පෘථිවි පෘෂ්ඨයේ මත පිට මේ ව්‍යාප්ත වෙලා තියෙන මේ කරදිය ව්‍යාප්තික සීමාව තුළ අපිට හම්බ වෙනවා නාමිකව ගත්තාම සාගර පහ. නේද? සාගර පහ මොනවද? විශාලම සාගරය ඉඳලා අනුපිළිවෙලින් අපි කියාගෙන ගියොත් පළමු තැනට ඇවිල්ලා තියෙනවා පැසිෆික් සාගරය. නේද? පැසිෆික් සාගරය. සමස්ත පෘථිවි තලයෙන් 30% විතර වැහිලා තියෙන මෙයාගේ. හරි?
ඊළඟට එනවා ඇට්ලන්ටික් සාගරය 21ක් විතර වැහිලා තියෙනවා. ඊළඟට ඉන්නවා ඉන්දියන් සාගරය නේද? ඊළඟට දක්ෂිණ සාගරය නැත්නම් අපි යට කියනවා ඇන්ටාර්ක්ටික් සාගරය. ඊළඟට ඉන්නවා ආර්ක්ටික් සාගරය. කොහොම තමයි පහ අනුපිළිවෙලට එන්නේ. පැසිෆික්, ඇට්ලන්ටික්, ඉන්දියන්, ඇන්ටාර්ක්ටික් සහ ආර්ක්ටික්. ඔය විදිහට. ඒ වගේම අපිට සිද්ධ වෙනවා මේ කියන සාගර පහේ තියෙන සුවිශේෂී ලක්ෂණ කතා කරලා. විශේෂ ලක්ෂණ තියෙනවා. මේගොල්ලන්ට අනන්‍ය වෙච්ච දේවල් තියෙනවා. සාමාන්‍ය ගැඹුරක් හොයාගෙන තියෙනවා. සමහරවිට ඒවා තියෙන දූපත් සංඛ්‍යාව ගැන කියලා තියෙනවා. ඒවා තියෙන ජලයේ ස්වභාවයන් ගැන කියලා තියෙනවා නේද? දැන් අහලා තියෙන්නේ ලෝකේ සමහර සාගරවල ජලය එකට එක මිශ්‍ර වෙන්නේ නැහැ. නේද? එහෙම මිශ්‍ර වෙන්නේ නැහැ. ඔබ දැකලා ඇති සමහරට ඔය සමාජ මාධ්‍ය මගින් ඔය ඡායාරූප සමහරට ෂෙයා කරනවා නේද? සාගර සමහර ඒවා තියෙනවා මුහුදු සාගරවල ජලය එකට එක මිශ්‍ර නොවන තැන්. ඒවට හේතුව තමයි ඒ ජලයේ තියෙන ලවණතාවයේ වෙනස්කම්. නේද? ජලයේ තියෙන ලවණතාවයේ වෙනස්කම් නිසා තමයි එහෙම මුහුදු එකට එක සාගර එකට එක සම්බන්ධතාවක් නැති වෙවි වෙනම තියෙනවා වගේ පේන්නේ අපිට. හොඳයි. අපි එහෙනම් මේ විශේෂිත කරුණු ගැන කතා බහ කරමු. හොඳයි. පහළ දීලා තිනවා මෙන්න මෙහෙම කතාවක් කියනවා සාගර සම්බන්ධ වැදගත් තොරතුරු කීපයක් පහත් සඳහන් පරිදි සාරාංශ කර ඉදිරිපත් කර හැකියි. ඉතින් ඔබට දීලා තිනවා වගුවක්. බලන්න වගුවේ තියෙනවා කොලම් 6ක් නේද? පළවෙනි කොලම් එක ෆිල් කරලා දීලා තියෙන්නේ. මොනවද පළවෙනි කොලම් එකේ තියෙන්නේ? සාගරය මොකක්ද කියලා නම් කරන්න තියෙනවා. ඊළඟට තියෙනවා ව්‍යාප්තික වපසරී ප්‍රතිශතාත්මකව දක්වන්න. ඊළඟට වර්ග සැතපුම් ප්‍රමාණය කොච්චරද කියලා දක්වන්න. ඊළඟට සාමාන්‍ය ගැඹුර නේද? සාගරවල ගැඹුර මෙන්නාම තැන් වලට එක එක ගැඹුරු මට්ටම් එනවා. නමුත් ඒ ඔක්කොම සලකලා මධ්‍යන්නේ ගැඹුරක් වෙලා තියෙනවා. නේද? සාගරයක් ගත්තාම මධ්‍යන්නේ ගැඹුරක් ඒක සාගරයට තියෙනවා. ඒක ගැන කියන්න තියෙනවා. ඊළඟට ගැඹුරුතම ස්ථාන. දැන් ඔය සාගරවල තියෙනවනේ ඔය ගැඹුරු තැන් මැනලා බලනකොට වැටීම ගැඹුරක්. සටහන් වෙච්ච තැන් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ විතර කතා බහ කරන පැසිෆික් සාගරයේ ගැඹුරුතම තැන නේද? මරියානා ගාදේ. මීටර 11035 ගැඹුරු මරියානා ගාදේ ගැන ඔයගොල්ලෝ කතා කරනවා. ඒව ගැන. අනිත් සාගරවල ගැඹුරුතම තැන් තියෙනවා. අපි බලමු මොනවද කියලා. ඊළඟට ඒ සාගරය සම්බන්ධයෙන් තියෙන විශේෂිත කරුණු තියෙනවා නම් ඒවත් ලියන්න අවස්ථාවක් මේ වගේ දීලා තියෙනවා. හොඳයි. එහෙනම් අපි යම් පළවෙනි කොලම් එක ෆිල් කරන්න. අපි ගම්මු එතෙන්ට. අපි අනුපිළිවෙල කියවන්නේ. සාගර සම්බන්ධයෙන් කතා කරනකොට විශාලත්වය අනුව අනුපිළිවෙලක් කියවන්නේ. පැසිෆික්, ඇට්ලාන්ටික්, ඉන්දියන්, ඇන්ටාර්ක්ටික් සහ ආර්ක්ටික්. ඔහොම තමයි පිළිවෙලෙන්. අපි ගමු පළවෙනි එක වෙනවා පැසිෆික් සාගරය. පැසිෆික් සාගරය. එහෙනම් ඔයාලට පුළුවන් ඒ වගේ පළවෙනි කොලම් එකේ දෙවෙනි කොලම් එකේ පළවෙනි රෝ එකට පැසිෆික් කියලා ලියන්න. හරි. ඊට පස්සේ ව්‍යාප්තික වපසරිය මම කිව්වා එක. හැඳින්වීමදි කොච්චර තියෙනවා කියලා කිව්වද? 30%. නේද? 30%ක වපසරියක පෘථිවි තලයේ මතු පිට මේ කියන සාගරේ පැතිරලා තියෙනවා. 30%යි. හොඳයි. ඊළඟට බලන්නකො තුන්වෙනි එකේ කියන්නේ වර්ග සැතපුම් ප්‍රමාණය. වර්ග සැතපුම් ප්‍රමාණය. වර්ග සැතපුම් ප්‍රමාණය තියෙනවා සැතපුම් 6,41,86,000. 6,41,86,000. මොනවද? සැතපුම්. වර්ග සැතපුම් 6,41,000 sorry 6,41,86,000. බෝඩ් එක පැහැදිලිව පේනවා ඇති කියලා මම හිතනවා. 6,41,86,000ක වපසරියක පැතිරලා තියෙනවා. ඊළඟට මේ සාගරයේ සාමාන්‍ය ගැඹුර. මම කිව්වා සාමාන්‍ය ගැඹුර අපි සංඛ්‍යානේ පාඩම කරලා ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා ඉන්න ළමයි ඒ නිසා අපි දන්නවා සාමාන්‍ය කියන්නේ මධ්‍යන්නේ කියන එක. නේද? අර මම කිව්වේ සාගරයේ තැන් වල රැන්ඩම්ලි තැනින් තෝරාගෙන ගැඹුරු මට්ටම් බලලා තියෙනවා. ඒ ගැඹුරු මට්ටම් ඔක්කොම අරගෙන ඒ ටිකේ වටිනාකම් එකතු කරලා ඒ ස්ථාන සංඛ්‍යාවෙන් බෙදලා ගත්තාගේ තමයි මේ කියන්නේ. සාමාන්‍ය ගැඹුර. මේ සාමාන්‍ය ගැඹුර මීටර 4300ක්. පැසිෆික් සාගරයේ සාමාන්‍ය ගැඹුර මීටර 4300ක්. ඒ කියන්නේ කිලෝමීටර් 4.3ක් විතර. හොඳයි. ඊළඟට කියනවා ගැඹුරුතම ස්ථානය. ගැඹුරුතම ස්ථානය. මොකද්ද ගැඹුරුතම ස්ථානය? මරියානා අගාධය. ගැඹුරත් ලියා ගන්න මීටර 11035යි. මරියානා අගාධය. නමින් එයා මරියානා ගැඹුර ගත්තාම මීටර 11035යි. හොඳයි. ඊළඟට දෙවෙනි කොලම් එක ෆිල් කරන්න කියනවා. දෙවෙනි කොලම් එක එකට එන්නේ මං කවා සාගර අනුපිළිවෙලින් ගත්තාම විශාලත්වයෙන් දෙවෙනි තැනටපත් වෙන්නේ කවුද? ඇට්ලාන්ටික් සාගරය. නේද? ඇට්ලාන්ටික් සාගරය. මේ ඇට්ලාන්ටික් සාගරයට සම්බන්ධ තොරතුරු ෆිල් කරන්න තමයි ඊළඟට යන්නේ. වපසරිය ගත්තාම පෘථිවි පෘෂ්ඨයේ මත පිට වපසරිය ගත්තාම 121ක්.
සම්පූර්ණ පෘථිවි තලයේ මත පිට 21ක් වහගෙන පැතිරලා තියෙන ඇට්ලන්ටික් සාගරය. අපි දන්නවා උතුරු දකුණු පැතිරීම අතින් ගත්තාම වැඩිම සාගරයක් මෙයා නේද? අනිත් අය ගත්තාම නැගෙනහිර බටහිර පැතිරීමනේ ගොඩක් තියෙන්නේ. හැබැයි මේ උතුරු දකුණු පැතිරීම උපරිම පෙන්වන්නේ ඇට්ලන්ටික් සාගරය. හොඳයි. එයාගේ වර්ගඵලය ගත්තාම වර්ග සතපුම් 3,34,20,000. 3,34,20,000. වර්ගඵලයේ වර්ග සතපුම් 3,34,20,000. ඊළඟට තමයි සාමාන්‍ය ගැඹුර මීටර් 3,300ක් විතර වෙනවා. මීටර් 3,300. ඒ කියන්නේ කිලෝමීටර් 3.3ක් විතර ගැඹුරුයි. හරි. ඒ වගේම තමයි ඊළඟට කියනවා ගැඹුරුතම ස්ථානය ගැන. ගැඹුරුතම ස්ථානය ගැන කතා කරනකොට ඔබ දන්නවා ඇට්ලන්ටික් සාගරයේ තියෙන දූපත් අපේ සමහර අවස්ථාවලදී සිතියම් වල ලකුණු කරලා තියෙනවා. නේද? ඔය මධ්‍යම ඇමරිකානු රටවල් ආසන්නයේ තියෙන පොටෝරිකෝ කියලා දූපතක්. අන්න ඊට නුදුරේ තමයි මේ සාගරයේ ගැඹුරුතම ස්ථානය සටහන් වෙන්නේ. ඒකේ නමත් පොටෝරිකෝ අගාධය. පොටෝරිකෝ අගාධය. ගැඹුර ගත්තාම මීටර 8605ක් ගැඹුරුයි. ඔන්න ඇට්ලන්ටික් සාගරයේ ගැඹුරුතම ස්ථානය ගැන සඳහන් වෙනවා නමින් පොටෝරිකෝ. ගැඹුර ගත්තාම මීටර 8605යි. හොඳයි. අපි යමු ඊළඟට අනේ ළමයි කලින් කියන්න බැරුණා පැසිෆික් සාගරයේ විශේෂ ලක්ෂණ කියන්න බැරුණානේ. නේද? පැසිෆික් සාගරය සම්බන්ධ වෙනත් කරුණු කියන්න බැරුණානේ. ඕගොල්ලෝ මතක් කළෙත් නෑ මට ඒක. මොනවද පැසිෆික් සාගරය සම්බන්ධ තියෙන විශේෂ කරුණු? මේ සාගරයේ ව්‍යාප්තික සීමාව තුළ දූපත් තියනවලු 25000කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒක ලියන්න වෙනත් කරුණු යටතේ. දූපත් 25000කට අධික ප්‍රමාණයක්. දූපත් 25000කට අධික ප්‍රමාණයක් පිහිටා තිබීම. දූපත් 25000කට අධික ප්‍රමාණයක් පිහිටා තිබීම. හොඳයි. අපි දැන් මේ කතා කරනවා ඇට්ලන්ටික් සාගරය ගැන. අපි කිව්වා ව්‍යාප්තික වපසරිය, වර්ගඵලය, සාමාන්‍ය ගැඹුර, ඊළඟට ගැඹුරුතම ස්ථානයේ නම සහ ප්‍රමාණය. ඊළඟට ඇට්ලන්ටික් සාගරය සම්බන්ධව තියෙන විශේෂ කාරණයක් ගැනයි මේ කියන්න හදන්නේ. ඔයගොල්ලෝ බලන්න ලෝක සිතියමක් අරගෙන ගංගා ව්‍යාප්තිය දක්වන සිතියමක්. අරන් බලන්නකො ලෝකයේ විශාලම ගංගා ටික. නේද? විශාලම බිරිඳි ජලයේ ප්‍රමාණයක් ප්‍රවාහණය කරන ගංගා ටික ඔක්කොම පාහිද. ජලය බුදා හරින්නේ මේ ඇට්ලන්ටික් සාගරයට. නේද? උතුරු ඇමරිකා මහද්වීපය ගත්තාම ශාන්ත ලෝරන්ස් ගඟ පංචමහා බිල්බද කලාපයෙන් ආරම්භ වෙලා ඊසාන දිගට ගලාවිත් නේද? සාගරයට ඇට්ලන්ටික් සාගරයට ජලය මුදා ගන්න ශාන්ත ලෝරන්ස් ගඟ මහා ජල කඳක් මේ ඇට්ලන්ටික් සාගරයට ගේනවා. ඊළඟට උතුරු ඇමරිකාවෙම ගිනි කොළ දිග පැත්තට ගලන මිසිසිපි ගඟ නේද? මිසිසිපි ගඟ ওই විදිහම විශාල ජල ධාරිතාවයක් සාගරයට උදාහරණ ගංගාව. ඊළඟ බලන්න දකුණු ඇමරිකාවේ තියෙනවා ලෝකේ හරිත පෙනහැල්ල. ලෝකේ හරිත පෙනහැල්ල කවුද? ඇමසන් වනාන්තරය. නේද? මේ ඇමසන් වනාන්තරේ හරහා ගලන ඇමසන් ගඟ වාර්ෂික විශාල ජල ධාරිතාවයක් ඇට්ලන්ටික් සාගරයට ගෙනත් දෙනවා. ඊළඟට බලන්න අප්‍රිකා මහද්වීපය. අප්‍රිකා මහද්වීපය ගත්තාම අපිට පේනවා කොංගෝ ද්‍රෝණිය ගලා යන. කොංගෝ ද්‍රෝණිය ගලා යන අර නිවර්තන වැසි වනාන්තර තමයි එහෙත් තියෙන්නේ. කොංගෝ ද්‍රෝණිය ගලා යන මේ මහා කොංගෝ ගඟ විශාල ජල කඳක් ඇට්ලන්ටික් සාගරයට ගෙනත් දෙනවා. ඊළඟට යුරෝපයේ ගලන සෑම ගංගාවක් නේද? රයින් ඇතුළු සියලුම ගංගා පහේ ජලය ගෙනල්ලා මුදා හරින්නේ ඇට්ලන්ටික් සාගරයට. එහෙනම් අපිට පැහැදිලි ලෝකයේ විශාලම ගංගා ඇට්ලන්ටික් සාගරයට ජලය මුදා හරින බව. අපි ඒක විශේෂ කාරණයක් උදෙන් ලියමු. යන ලෝකයේ පවතින විශාලම ගංගා බොහෝමයක්. ලෝකයේ පවතින විශාලම ගංගා බොහෝමයක් විශාලම ගංගා බොහෝමයක් ඇට්ලන්ටික් සාගරයට ජලය මුදා හැරීම. ඇට්ලන්ටික් සාගරයට ජලය මුදා හැරීම සිදු කරයි.
හොඳයි. ඊළඟට අපි යමු පොතේ තුන්වෙනි සාගරය ගැන කතා කරන්න. ඉන්දියන් සාගරය. නේද? ඉන්දියන් සාගරය. අපිට මේ ඉන්දියන් සාගරය විශාලත්වය අනුව ගත්තාම තුන්වෙනි තැනේ දාන්න පුළුවන්. අපි ඊට අමතරව තව දේවල් දැනගන්න ඕන. ඉන්දියන් සාගරය සමස්ත පෘථිවියේ මතුපිට වර්ගඵලයෙන් 14ක් වසා පැතිර පවතිනවා. ඉන්දියන් සාගරය 14ක වපසරියක පැතිරෙනවා. ඒක ලියන්න දෙවෙනි කාරණය. වපසරිය ප්‍රතිශතාත්මකව ගත්තාම 14යි. ඊළඟට වර්ග සතපුම් ප්‍රමාණය ගත්තාම 2,83,50,000යි. 2,83,50,000ක වපසරියක වර්ග සතපුම් ප්‍රමාණයක මේ සාගරයේ ව්‍යාප්ත වෙලා තියෙනවා. 2,83,50,000ක වපසරියක පැතිරලා තියෙනවා. හොඳයි. ඊළඟට මේ සාගරයේ සාමාන්‍ය ගැඹුර වෙන්නේ මීටර් 3,900යි. සාමාන්‍ය ගැඹුර මීටර් 3,900යි. සාමාන්‍ය ගැඹුර මීටර් 3,900යි. ඊළඟ මේ සාගරයේ තියෙන ගැඹුරුතම ස්ථානයේ නමින් හඳුන්වනවා ජාවා අගාධය. ජාවා අගාධය කියලා. ඒක මීටර වලින් ගත්තත් 7,285ක්. මීටර 7,285ක් ගැඹුරුයි. sorry 7,258ක් මීටර 7,258ක් ගැඹුරුයි ජාවා අගාධය. හොඳයි. මේ සාගරය සම්බන්ධයෙන් තියෙන විශේෂ කාරණා අතර අපිට කියන්න තියෙන්නේ ඉන්දියන් සාගරය තමයි ව්‍යාප්තික සීමාව වපසරිය පරිසරය ගත්තාම අපිට පේනවා සමකයේ දෙපැත්තේ අක්ෂාංශීය කලාපය තුල වැඩි ව්‍යාප්තියක් තියෙනවා. නේද? ලොකු පරතරයක පැත්තට ලඟිලා තියෙනවා. ඒ නිසා සාගර අතර උණුසුම් සාගර ජලයේ තියෙන සාගරය මොකද්ද කියලා වුත් අපිට කියන්න වෙන්නේ ඉන්දියන් සාගරය. හේතුව තමයි නිවර්තන සහ උපනිවර්තන කලාපය තුළ මේ ඉන්දියන් සාගරයේ ව්‍යාප්තිය තාම වැඩි. අපි ලියමු මේ වෙනත් කාරණා ගොඩේ. සමකය සහ ඒ අවට කලාපය තුළ පැතිරීම වැඩි නිසා උණුසුම් ජලය පවතී. දැන් උණුසුම් ජලය කියන එකෙන් අදහස් කරන්නේ නැහැ කොයි වෙලාවකවත් නිකන් කෝප්පයක් අරන් තේ හදන්න පුළුවන් මට්ටමේ ජලය තියෙනවා කියලා නෑ. අනිකුත් සාගරත් එක්ක සංසන්දනාත්මක බල තමයි කියන්නේ අනිත් සාගර වලට වඩා උණුසුමින් වැඩි ජලය තියෙනවා. හොඳයි. ඊළඟට අපි යන්න හදන්නේ හතරවෙනි එක්කෙනා ගැන කියන්න. දක්ෂිණ සාගරය. එහෙම නැත්නම් අපි කියනවා ඇන්ටාර්ක්ටික් සාගරය. එයා පෘථිවිය මතුපිට වර්ගඵලයේ පැතිරීම අතින් ගත්තාම 4ක භූමි භාගයක පැතිරලා තියෙනවා. එහෙනම් දෙවෙනි එක පිළ කරගන්න පුළුවන් 4ක පැතිරීමක් පවතිනවා. ඊළඟ වර්ගඵලය ගත්තාම 2,03,27,000. වර්ග සතපුම් වලින් ගත්තාම 2,03,27,000ක බිම් ප්‍රමාණයක පැතිරලා තියෙනවා. හැබැයි මේ සාගරයේ සාමාන්‍ය ගැඹුර ගත්තාම අනිත් අයට වඩා සාමාන්‍ය ගැඹුර වැඩි. නේද? අපි අනිත් අයගේ දැක්කේ නේද? පැසිෆික් හැරුණු කොට අනිත් අයගේ අපි දැක්කේ 3,000 ගණන්. මේ දක්ෂිණ සාගරයේ සාමාන්‍ය ගැඹුර මීටර 4,000ක් විතර වෙනවා. සාමාන්‍ය ගැඹුර මීටර 4,000ක් වගේ වෙනවා. හොඳයි. ඊළඟට මේකෙත් තියෙනවා ගැඹුරුතම ස්ථානයක් හඳුනගන්න. දක්ෂිණ සාගරයේ තියෙන ගැඹුරුතම ස්ථානය මීටර 7,235ක් ගැඹුරුයි. ඒක නමින් හඳුන්වන්නේ දකුණු සැන්ඩ්විච් අගාධය කියලා. දකුණු සැන්ඩ්විච් අගාධය. කොච්චරද ගැඹුර? 7,235යි. මීටර 7,235යි. හොඳයි. ඊළඟට අපි යමු මේ සම්බන්ධ විශේෂ කාරණා විදියට කියන්න තියෙන්නේ
ඇන්ටාර්ක්ටික් මහද්වීපයේ තියෙන ග්ලැසියර් තට්ටු මගින් දියවන මිරිදී ජලය වැඩිපුර එකතු වන සාගරයක්. හැබැයි අපිට කියන්න බෑ මිරිදී ජලය එකතු වුණා කියලා ලවණතාවයේ ලොකු අඩුවක් තියෙනවා කියලා. අපි දන්නවා සාමාන්‍ය සාගර ජලයේ තියෙන ලවණතාවය ඒ ලවණතාවයත් එක්ක බලනකොට ලොකු වෙනසක් මේ ඇන්ටාර්ක්ටික් සාගරයේ දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා අයිස් කඳු දිය වෙලා එකතු වුණු ජලය මේකට එකතු වෙන බව. අපි ඒක ලියමු වෙනත් කාරණා ගොඩේ. ඊළඟ ඇන්ටාර්ක්ටික් අයිස් වැස්මෙන් දියවන ජලය. ඇන්ටාර්ක්ටික් අයිස් වැස්මෙන් දියවන මිරිදී ජලය. ඇන්ටාර්ක්ටික් අයිස් වැස්මෙන් දියවන මිරිදී ජලය මෙම සාගරයට එකතු වේ. මෙම සාගරයට එකතු වේ. හොඳයි අපි යමු අන්තිම සාගරයට ආර්ක්ටික් සාගරය. නේද? පෘථිවිය මත පිට තියෙන සාගර අතර කුඩාම එකක්. පැතිරීම ගත්තාම 3%යි. පැතිරීම 3%යි. ප්‍රතිශතාත්මකව ගත්තාම 3%යි. එයා වර්ග සතපුම් වලින් ගත්තාම 51,06,000ක් වගේ. වර්ග සතපුම් ගත්තාම 51,06,000ක් වගේ වර්ග සතපුම් ප්‍රමාණයක පැතිරලා තියෙනවා. 51,06,000යි. සර් ඒකේ නම කිව්වේ නෑනේ. ආර්ක්ටික් සාගරය. ආර්ක්ටික් සාගරය කියලා කියනවා. එහෙම නැත්නම් උත්තර සාගරය කියලාත් කියනවා. ආර්ක්ටික් නැත්නම් උත්තර සාගරය. ආර්ක්ටික් සාගරය එහෙම නැත්නම් උත්තර සාගරය. කොච්චරද අපසරිය? 3%යි වර්ග සතපුලින් ගත්තොත් 51,06,000යි. හොඳයි. ඒකේ සාමාන්‍ය ගැඹුර හොයාගෙන තියෙනවා මීටර 1050ක් විතර වෙනවා කියලා. සාමාන්‍ය ගැඹුර මීටර 1050යි. සාමාන්‍ය ගැඹුර මීටර 1050යි. ඒ සාගරයේ සාමාන්‍ය ගැඹුර හොයාගෙන තිබුණාට හැබැයි මේ සාගරයේ ගැඹුරුතම ස්ථානයේ කවරක්ද කියන එක නිශ්චිතව හඳුනාගෙන නාමකරණයක් කළා නෑ ළමයි. ඒ නිසා ඊළඟ හිස් තැනට ඔයගලට ඉරක් ගහලා තමයි තියන්නේ. ආර්ක්ටික් සාගරයේ ගැඹුරුතම ස්ථානය කුමක්ද? ඒක නම මොකක්ද කියලා නිර්ණය කළා නෑ. ඒ නිසා ඉරක් ගහලා තියන්න. හැබැයි විශේෂිත කාරණයක් විදිහට අපිට කියන්න පුළුවන්. මෙයා අපිට පේන අනිත් සාගර එක්ක බලනකොට වපසරි අඩුයි. පොඩි. නේද? පැතිරීම අඩුයිනේ පොඩි. ඒ වගේම තමයි ද්‍රවයට ආසන්නව තියෙන උතුරු ද්‍රවයට ආසන්නව. මහ විශාල වපසරයක පැතුණු අයිස් කඳු තියෙන ඒ කලාපේ. නේද? අයිස් කඳු දියවි එකතු වෙන මිරිදි ජලය මේ පුංචි සාගරයට එකතු වෙනවා. එතකොට අපිට පේනවා අනිත් සාගරවල ලවණතාවයත් එක්ක බලනකොට මේ සාගරය තමයි ලෝකයේ තියෙන අඩුම ලවණතාවයක් තියෙන ජලය සහිත සාගරය. අඩුම ලවණතාවයක් සහිත ජලයේ තියෙන සාගරය බවට පත් වෙලා තියෙන ආර්ක්ටික් සාගරය. අපි ලියමු වෙනත් කරුණයකට. ද්‍රවාසන්නයේ පවතින කුඩා සාගරයක් වන නිසා ද්‍රවාසන්නයේ පවතින කුඩා සාගරයක් වන නිසා ද්‍රවාසන්නයේ පවතින කුඩා සාගරයක් වන නිසා ලවණතාවය ඉතාම අඩු සාගරය ලෙස හඳුනාගෙන තිබේ. ලවණතාවය ඉතාම අඩු සාගරය ලෙස හඳුනාගෙන තිබේ. හොඳයි. එහෙනම් ඔන්න අපි කතා කළේ මේ පෘථිවියේ මතු පිට තියෙන ජල ගබඩාවේ වැඩිපුරම ජලය අන්තර්ගත වෙලා තියෙන මූලාශ්‍රය පිළිබඳව, සාගර පිළිබඳව. නේද? විශේෂ කාරණා කීපයක් කතා කළා. හොඳයි. අපි යමු දෙවනි අවස්ථාවට භූගත ජලය ගැන කතා කරන්න. අපි දන්නවා වර්ෂණ ක්‍රියාවලියේදී පොළවට ලැබෙන ජලය යම් කොටසක් ඔක්කොම ටික නෙමෙයි යම් කොටසක් ගුරුත්වාකර්ෂණ බලය නිසා පස්සස්සේ තියෙන සිදුරු දිගේ නේද? ඉස්ලාම් වෙන්නේ කාන්දු වෙන එක නෙමෙයි වර්ෂණයෙන් පෘථිවි පෘෂ්ඨයේ ජලය ලැබෙනකොට මතු පිට පස්ස ස්තරවල තියෙන සිදුරු පිරෙන්න පටන් ගන්නවා ජලය. නේද? අපි
පසේ තියෙන සිදුරු ටික කොහොම ජලයෙන් පිරලා ගියහම අපි කියන පස සන්තෘප්තයි. නේද? පස සන්තෘප්තයි. මෙන්න මේ සන්තෘප්තභාවයට පත් වුනහම ඒ අභ්‍යන්තරයේ සිදුරු තුල පිරෙන ජලය ගුරුත්වාකර්ෂණ බලය මගින් හිමීට පොළොව අභ්‍යන්තරයට කාන්දු වෙනවා. පොළොව ඇතුළට කාන්දු වෙනවා. මේ කාන්දු වෙලා වැස්සලා යන ජලය ටික තමයි මම කිව්වා ශිලා ගෝලයේ අභ්‍යන්තරේ හම්බ වුණොත් තව දුරටත් විනිවිද යා නොහැකි. පස් තට්ටුවක් හරි ගල් තට්ටුවක් හරි අන්න ඒක උඩ එකතු වෙනවා. අපි ඒකට තමයි කියන්නේ අපාරගම්ම්‍ය පාෂාණ හෝ පාංශු තලය. මේ අපාරගම්ම්‍ය පාෂාණ හෝ පාංශු තලය මත එක්ට්‍රැක්ට් වුනහම අපි ඒ ජලයට කියනවා භූගත ජලය. භූගත ජලය. ඒතර මතක තියාගන්න පොළොවේ මේ අභ්‍යන්තරේ හම්බ වෙන ජල කඳ ජලය භූගත ජලය වර්ග කරලා තියෙනවා කොටස් තුනකට. මැග්මීය ජලය කියලා. ඊළඟට උල්කා ජලය කියනවා. සහජාත ජලය කියනවා. එහෙනම් මොනවද මේ භූගත ජලයේ වර්ග තුන? උල්කා ජලය, මැග්මීය ජලය සහ සහජාත ජලය. මතක තියාගන්න උතන උල්කා ජලය කියලා කියන්නේ ඔබත් මමත් අපි බොහෝ දෙනෙක්. නේද? අර යට තියෙන පාංශු ස්තර විදලා හාරලා අර ජල ගබඩාව දක්වා කැණීමක් කරලා එතන තියෙන ජලය ටික සාමාන්‍ය ලිඳක් මගේ. එහෙම නැත්නම් නල ලිඳක් මගේ. එහෙම නැත්නම් මෝටරයක් යොදලා පොම්ප කරන ආකාරයට. හාරගත්ත කුමන හෝ ක්‍රමයකින් මතු පිටට පොම්ප කරගන්න පුළුවන් ජල කඳක් විතර තියෙනවනේ යම් ප්‍රමාණයක්. අන්න ඒ ටිකට තමයි අපි කියන්නේ මේ කියන උල්කා ජලය කියලා. ඒ ටික මිනිසුන්ගේ ප්‍රයෝජනට ගන්න පුළුවන්. නේද? ඊළඟට උතන කියුණා සහජාත ජලය කියලා. අර පෘථිවි පෘෂ්ඨයේ මේ ශිලාගෝලයේ නිර්මාණය වෙනකොට අර නිර්මාණය වෙන තද පාෂාණ ස්තර අතරට එකතු වෙලා සංචිත වෙලා අර පාෂාණ තට්ටුතල අතර තදින් සිර වෙලා තියෙනවා නම් ජලය යම් ප්‍රමාණයක්. භූගත ජලය යම් ප්‍රමාණයක්. අන්න ඒවට තමයි අපි කියන්නේ සහජාත ජලය. වර්ග දෙකක් පැහැදිලි. උල්කා ජලය කියලා කියන්නේ භූගත ජලයෙන් මිනිසුන්ට නැවත මතු පිටට ඇදලා ගන්න පුළුවන් ජල කොටස. සහජාත ජලය කියලා කිව්වේ පාෂාණ හෝ පාංශු ස්තර අතර තදින් සිර වෙලා තියෙන භූගත ජල කොටසට අපි කියනවා සහජාත ජලය. ඊළඟට මැග්මී ජලය කියලා කියන්නේ ළමයි උණුදි උල්පත් ක්‍රියාවලිය. නේද? භූ පැලුම් මස්ත්‍රයේ අභ්‍යන්තරයට කාන්දු වෙලා අධික ලෙස තාපවත් භාවයට පත් වෙලා නැවත පෘථිවියේ කොහේ හරි තැනකින් මතු පිටට එනවනම් භූගත ජලය අපි ඒවට කියනවා මැග්මී ජලය. දැන් ඔය උණු මේ මොනවද මේ ගිනි කඳු ක්‍රියාවලිය යටතේ කෙරෙන යටතේ ඒ ප්‍රදේශවල නිර්මාණය වන උණුදී උල්පත්. ඊළඟට ගීසර ඔබ දැක්කනේ ගීසර ගිනි යමහල් ක්‍රියාවලිය ගැන කතා කරනකොට අපි ගීසර ගැන ඉගෙන ගත්තානේ. තාපවත් ජලයේ හරි කුමාලයේ හරි අධික වේගයකින් පිටට මුදාහරින විමෝචනය කරන විවරවලට තමයි අපි කිව්වේ මේ ගීසර කියලා නේද? ඒවා අපේ රටේ තියෙනවනේ උණුදී උල්පත් නේද? ඔයද මදුනාගල ඊළඟට අම්පාරේ මහාවය ඊළඟට ත්‍රිකුණාමලයට ගියාම කින්නියාය වගේ ප්‍රදේශ ගණනාවක තියෙනවා. අන්නේ විදිහට අර අභ්‍යන්තරයේ තියෙන භූගත ජලය තාපවත් ජලයේ විදිහට මතු පිටට ඇදිලා එනවනම් අන්න ඒවට තමයි අපි කියන්නේ මේ මැග්මීය ජලය කියලා. මැග්මීය ජලය. එහෙනම් භූගත ජලයේ වර්ග තුනයි. දැන් මෙතෙන්දී ඔයාලා ඉගෙන ගත්තේ භූගත ජලය කියන්නේ මොනවද සහ ඒකේ වර්ග මොනවද කියන කාරණා. එහෙනම් අපි කියවලා බලමු. පෘථිවි පෘෂ්ඨයට වර්ෂණයෙන් ලැබෙන ජලයේ කොටසක් අපදාවය වෙන විට, ඒ කියන්නේ මතු පිට ගලණයට ලක් වනකොට තව කොටසක් ගුරුත්ව බලය නිසා පාංශු ස්තරයේ ඇති සිදුරු තුලින් අභ්‍යන්තරයට ශරණය වීම සිදුවේ. ශරණය කියන එක අන්ඩර්ලයින් කරලා ලියාගන්න භූගත වීම කියන්නේ. ශරණය කියන වචනේ ඉංග්‍රීසි තේරුම ඉංග්‍රීසියෙන් කියන්නේ penetration. මේ ශරණය කියන එකේ තේරුම තමයි භූගත වීම. ශරණය වීම සිදුවේ. මෙසේ භූගත වන ජලය භූ අභ්‍යන්තරයේ අපාරගම්‍ය පාෂාණ තලයක් හමු වූ විට ඒ මත ඒකරාශී වීම සිදුවේ. ඒවා භූගත ජලය නමින් හැඳින්වේ. භූගත ජලයේ වර්ග තුනක් හඳුනාගත හැකිය. වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන්. මම කිව්ව වර්ග තුන. උල්කා ජලය, මැග්මී ජලය සහ සහජාත ජලය. අපි ලියමු උල්කා ජලය කියන්නේ මොනවද කියලා. ලියන්න. භූ අභ්‍යන්තරයේ සංචිතව පවතින භූ අභ්‍යන්තරයේ සංචිතව පවතින භූ අභ්‍යන්තරයේ සංචිතව පවතින නැවත මානව පරිභෝජනය සඳහා මතු පිටට ගත හැකි නැවත මානව පරිභෝජනය සඳහා මතු පිටට ගත හැකි භූගත ජලය
උල්කා ජලය නමින් හැඳින්වේ. උල්කා ජලය නමින් හැඳින්වේ. දෙක සහජාත ජලය. එයට ලියන්න පෘථිවි ශිලාගෝලයේ නිර්මාණය වන විට පෘථිවි ශිලාගෝලයේ නිර්මාණය වන විට පෘථිවි ශිලාගෝලයේ නිර්මාණය වන විට පාෂාණ තට්ටු අතරට එක් රැස් වී පාෂාණ තට්ටු අතරට එක් රැස් වී නිර්මාණය වූ පාෂාණ තට්ටු අතරට එක් රැස් වී නිර්මාණය වූ භූගත ජලය සහජාත ජලය නමින් හැඳින්වේ. සහජාත ජලය නමින් හැඳින්වේ. මේවා පාෂාණ තට්ටු අතර තදින් සිර වී පවතී. මේවා පාෂාණ තට්ටු අතර තදින් සිර වී පවතී. හොඳයි. ඊළඟට අපි යමු මැග්නීය ජලය ගැන කියන්න. යමකම ක්‍රියාවලිය ආශ්‍රිතව උණුදිය උල්පත් හෝ ගීසර ලෙසින් මතු පිටට පැමිණෙන තාපවත් භූගත ජලය මැග්නීය ජලය නමින් හැඳින්වේ. හොඳයි. එහෙනම් ඔන්න අපි භූගත ජලය කියන්නේ මොකක්ද සහ ඒකේ වර්ග මොනවද කියන එක පැහැදිලි කළා. අපි යමු තුන්වෙනි ජල ගබඩාව පිළිබඳව කතා කරන්න. වායුගෝලීය ජලය. නේද? අපි දන්නවා වායුගෝලයේ කියන අවකාශය තුල නැත්නම් සීමාව තුල මේ පෘථිවියේ තියෙන ජල පරිමාණයෙන් යම් ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. නේද? ඒක ගණනය කරලා තියෙනවා. මම ඒක කියන්නම්. ඝන කිලෝමීටර් මිලියන හැම නෙමෙයි ඝන කිලෝමීටර් 12900ක් විතර වෙනවලු. මේ වායුගෝලයේ ජල වාෂ්ප විදිහට තියෙන ජල ප්‍රමාණය එකතු කරලා බැලුවොත් ඝන කිලෝමීටර් 12900ක් විතරලු. ඉතින් ওই ටික තමයි අර එකම වෙලාවකදී පොළොව තලයට කඩාගෙන වැහෙනොත් වර්ෂාපතනයේ විදිහට පොළොව පෘෂ්ඨයේ සෙන්ටිමීටර් 2.5ක් ඝනකම ජලාවරණයකින් වැහිලා යනවා කියලා කියන්නේ. හරි? එහෙම වෙනවා කියලා කියන්නේ ඒ ජල ප්‍රමාණය. එහෙනම් බලන්න වායුගෝලයේ තුලත් මහ විශාල ජල කඳක් අපිට නොදැනුණාට සංචිත වෙලා තියෙනවා. අපි එකක් කියවලා බලමු. පෘථිවි ග්‍රහයා සතු ජල සම්පත තාපාංකයට ලක් වූ විට. ඒ කියන්නේ ඉතින් ජලය වාෂ්ප බවට පත්වන අවම උෂ්ණත්වයට පත් වුනහම වායුගෝලයට එකතු වේ ඝන කිලෝමීටර් 12900ක පමණ ජල වාෂ්පවාහනයක් වායුගෝලය තුළ පවතින බව ආගණිත කර තිබේ. ආගණිත කරනවා කියන්නේ ගණනය කරලා තියෙනවා. මෙම ජලස්කන්ධයෙන් එක් අවස්ථාවක වර්ෂාපත ලෙස පෘථිවි තලයට ඇද වැටීම සිදු වුවහොත් සෙන්ටිමීටර් 2.5ක් පමණ ජල ආවරණයකින් මුළු පෘථිවි තලයේම වැසී යා හැකි බව හඳුනාගෙන තියෙනවා කියන එකයි කියන්නේ. අර අපි කියපු කතාවමයි. හොඳයි. අපි යමු ඊළඟට භූතල ජල පරිභෝජනය ගැන කතා කරමු. දැන් අපි කතා කළේ පෘථිවියේ ජලයේ පවතින විවිධ ස්වරූප ගැන. නේද? භූතල ජලය, භූගත ජලය සහ මතපිට ජලය විදිහට තියෙනවා. දැන් අපි කතා කරනවා භූතල ජල පරිභෝජනය. මේවා ඉතාම ලේසි දේවල්.
නේද? ඔබට මම කිව්වේ නැතත් ප්‍රශ්නයක් ආවොත් භූතල ජල පරිභෝජනයේ කවර දේවල් සඳහා යොදා ගන්නවත් කියලා ඔබට ලියන්න පුළුවන්. ඒ නිසා කාලය නිකන් අපතේ යවන්න අවශ්‍ය නැහැ. අපි ඉක්මනින් කතා බහ කළා මේකට අවශ්‍ය කරුණු භූතල ජල පරිභෝජනයට අවශ්‍ය කරන දේවල් භූතල ජල පරිභෝජනයට වැදගත් වෙන උදාහරණ සටහන් කරගන්න. එතෙන්දී කියනවා පෘථිවි පෘෂ්ඨයේ මත ගංගා වැව් පොකුණු මුණු සාගර ජල ආදී එක්රැස් ඇති ජලය භූතල ජලයයි. මේවා විවිධ අවශ්‍යතා සඳහා භාවිත කරයි. උදාහරණ කියලා හැබැයි මෙතෙන්දී අර කොම ටික එකට පෙන්වනවට වඩා වර්ගීකරණයක් කළා නිරවුල් බවක් ඇති කරන්න උත්සාහ කළා තියෙනවා. මොකද්ද මේ නිරවුල් බව? සාගරවල සහ මෝදුවල තියෙන ජලය පාවිච්චි කරන අවස්ථා ටික ලියන්න. ඊළඟට අභ්‍යන්තර ස්වභාවික ජලාශවල මොනවද? අර තෙත් බිම්බල එහෙම නැත්නම් ඔය පොකුණු ස්වභාවික පොකුණු වල නේද? ඒවා තියෙන ජලය. ඊළඟට අභ්‍යන්තර කෘත්‍රිම ජලාශවල වැව් වල හදපු වෙනත් ජලාශවල මේ ආදී එකතු වෙලා තියෙන ජලය ප්‍රයෝජනයට ගන්න අවස්ථා. ඒ විදිහට වර්ගීකරණයක් කළා දෙලා තියෙන නිසා ටිකක් ලේසි වෙයි. හරි. සාගර මුහුදු වල ජලය පරිභෝජනයට ගන්න අවස්ථා එක එක්කෙනා කියන්නේ. විතර ඉන්නවා ළමයි 6 දෙනෙක්. 6ක් කියන්නේ එතකොට ඔය රූල් ටික පිළිලා. මොනවටද පාවිච්චි කරන්නේ? කොයිද නිහඬව ඉන්න බෑ. ලුණු නිෂ්පාදනය. පරිභෝජනයට ගන්නු ලබන ලුණු නිෂ්පාදනය කිරීම සඳහා පාවිච්චි කරනවා. අපි ඒක ලියලා ඉන්නේ. පරිභෝජනයට ගන්නා ලුණු නිස්තාරණය කිරීමේදී යොදා ගන්නවා. තව කියන්නකෝ. චමුදිත කියන්න එකක් බලන්න. කතා කරන්න සිග්නල් නැහැ වගේ නම් මෙසේජ් එකක් දැම්ම නම් ඒත් කමක් නැහැ. දැන් ලුණු හදන එක විතරද සාගර ජලයෙන් මුහුදු ජලයෙන් කරන්නේ? ළමයි සාගර ජලය පිරිපහදු කරලා ඔක්කොම කියන්නේ මන්ට විතරද? ඈ පිරිපහදු කළා පානීය අවශ්‍යතාව සඳහා පාවිච්චි කරනවා. නේද? ලෝකේ බොහෝ රටවල් නෙමෙයි මූල්‍යමය සම්පත් තියෙන මැද පෙරදිග කලාපය තමයි මේ වැඩේ කරන්නේ. නැත්නම් සාගර ජලයෙන් පානීය ජලය වෙන් කරගන්න එක හරි අමාරු විපේදම් අධික කාර්යයක්. ඒගොල්ලෝ වැඩේ කරනවා. හරි? හොඳයි. දුලංජන මෙසේජ් එකක් කියනවා විදුලි බලයෙන් එකතු වීමට. නේද? විදුලි බලයෙන් ඉපදෙන්න බලන්න කාරණා දෙකක් ආවා අපිට. අපි කලින් මොකක්ද ලුණු නිස්සාරණය කරන්න. ඊළඟට අමන්දිම නැවත කිව්වා පානීය ජල අවශ්‍යතාව සඳහා කරදි ජලය පිරිපහදු කරලා පාවිච්චි කරනවා. දැන් දුලංජන කියනවා විදුලි බලය උත්පාදනය කරන්නත් පාවිච්චි කරනවා. ඇත්ත. ස්වභාවික සාගර පෘෂ්ඨයේ මත පිට නිර්මාණය වන රළවල තියෙන විභව ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන රටවල් ලෝකේ තියෙනවා. නේද? ඉදම් බලාගාර කියලා අපි ඒවට කියනවා. නේද? ඒවා තියෙනවා. එහෙනම් ඒකත් හරි. අපි මේ කාරණා තුනම එකක් ලිව්වා. අනිත් දෙක ලියමු. කියන්න. කරදී ජලය පිරිපහදු කොට පානීය අවශ්‍යතාව සඳහා යොදා ගැනීම. කරදී ජලය පිරිපහදු කොට පානීය අවශ්‍යතාව සඳහා යොදා ගැනීම. කරදී ජලය පිරිපහදු කොට පානීය අවශ්‍යතාව සඳහා යොදා ගැනීම. ඊළඟට තුන්වෙනි කාරණය ජල විදුලි බල උත්පාදනයට. වරහන් ඇතුළේ ලියන්න උදම් බලාගාර හරහා. විදුලි බල උත්පාදනයට. උදම් බලාගාර හරහා. ඔච්චරද තියෙන්නේ. සාගර ජලය ප්‍රයෝජනට ගන්න අවස්ථාව ඔච්චරද තියෙන්නේ. තව කොච්චර තියෙනවද ළමයි? නේද? නාවික පරිවහණයට. මම ලියන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. මං කියන්නේ වහගෙන ඉඳලා ඔයගොල්ලෝ ලියන්න. නාවික පරිවහණයට නේද? යොදා ගන්නවා. ඊළඟට අපි දන්නවා දීවර කාර්මික කටයුතු. කරදිය දීවර කර්මාන්තයේ කටයුතු කියන එක විශේෂ වෙනවා. කරදිය දීවර කර්මාන්තයේ කටයුතු. ඊළඟට විනෝදාත්මක කටයුතු වලට පාවිච්චිට ගන්නවා. නේද? සංචාර කර්මාන්තයේ කටයුතු වලට, විනෝදාත්මක කටයුතු වලට. ඒ වගේම තමයි දැන් මිනිස්සුන්ට වැදගත් නොවෙනවා කියලා කියන්නත් බෑ මේක. හරිද? මිනිස්සුන්ට වැදගත් නොවෙනවා කියලා කියන්නත් බෑ මේ කතාව. මෙන්න මේකත් භෞතික පරිසරයට කරන ඉතා වටිනා මහඟු කාර්යයක්. සාගර ජල පෘෂ්ඨයේ කරන වැඩක්. දැන් අපි හිතන්නේ වායු කොළය තුල කාබන් ඩයොක්සයිඩ් තියෙන ඕන 0.03යි. හැබැයි මිනිස්සුන්ගේ වැඩවලින් සහ ස්වභාව දහමේ සමහර ක්‍රියාකාරකම් මගින් වායු කොළයට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවා. නේද? කාබන් ඩයොක්සයිඩ් කියන්නේ පොතේ විචල්්‍ය වායුවන්නේ. වායු කොළය තුල තියෙන ඕන ප්‍රමාණය වඩා සමහරවිට අඩු වෙනවා වැඩි වෙනවා.
අඩු වෙන්නේ අපිට පේන්නේ වැඩි වෙනවා නේද? වැඩි වෙනවා. එතකොට මේ වායුගෝලය තුල අතිරික්ත වශයෙන් සංචිත වන එකතු වන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා ඒවා පාලනය කරනවා අඩු කරනවා සමනය කරනවා සමතුලනට ගේනවා කියලා කියන්නේ අපි හැමදාම කවුද? හැමදාම මේ වැඩේ කරනවා කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ කවුද? ළමයි. වායුගෝලයේ කාබන් ශාක නේද? වනාන්තර තමයි මේ වැඩේ කරනවා කියලා කියන්නේ. ඇත්ත. අංක 1ට දාන්න පුළුවන් වනාන්තර පද්ධති මේ වැඩේ කරනවා. හැබැයි මතක තියාගන්න සාගර ජලය මගින් වායුගෝලය තුල එකතු වෙන අතිරික්ත කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීම හැකියාව ඒගොල්ලන්ට තියෙනවා. සාගර ජලය මගින් කරන මහඟු කාර්යයක් තමයි ඔය වැඩේ. එහෙනම් අපි ලියමු එකක්. ඊයද වායුගෝලය තුල එකතු වන අතිරික්ත කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීමේ හැකියාව. වායුගෝලය තුල එකතු වන අතිරික්ත කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීමේ හැකියාව. වායුගෝලය තුල රැස් වන අතිරික්ත කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීමේ හැකියාව. ඊළඟ පුතේ කාර්බෝදීය ජල ගබඩාව වැදගත් වන තව අවස්ථාවක් තමයි අධ්‍යයනය කරන්නන්ට. ඒ කියන්නේ පර්යේෂකයන්ට නේද? මේක ස්වභාවික විද්‍යාගාරයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. කාර්බෝදීය ජල ගබඩාව ඒකත් ලියන්න. විද්‍යාර්ථීන්ට පර්යේෂකයන්ට ශිෂ්‍යයින්ට විද්‍යාර්ථීන්ට පර්යේෂකයන්ට හා ශිෂ්‍යයින්ට ස්වභාවික විද්‍යාගාරයක් ලෙස යොදාගත හැකි වීම. ස්වභාවික විද්‍යාගාරයක් ලෙස යොදාගත හැකි වීම. එහෙනම් අපි ඔය කතා කළේ කරදිය ජලය ප්‍රයෝජනෙට ගන්න පුළුවන් අවස්ථා සහ ඒකේ තියෙන වැදගත්කම පැහැදිලි කරන අවස්ථා. නේද? අපි ඊළඟට යමු ටියුට් එකේ තියෙන අංක 2ට ගොනු කරලා අභ්‍යන්තර ස්වභාවික ජලාශවල ජලය භාවිතයට ගන්න අවස්ථා. අනේ ඉතින් කොච්චර කියන්න පුළුවන්ද නේද? ලියන්න ළමයි මම කියන්නේ නැහැ. දැන් උතන බලන්නකෝ අභ්‍යන්තර ස්වභාවික ජලාශ අභ්‍යන්තර කෘත්‍රිම ජලාශ කියලා වර්ග කරලා තියෙනවා. හැබැයි ඉතින් ওই දෙකේ කියන බොහෝ දේවල් දෙකටම පොදු ඒවා නෙමෙයිද? දෙකටම පොදු ඒවා නෙමෙයිද? අභ්‍යන්තර ස්වභාවික ජලාශවල ජලය මම උදාහරණයක් කියන්නේ යන්නේ. අභ්‍යන්තර ස්වභාවික ජලාශවල ජලය පානීය අවශ්‍යතා සඳහා පාවිච්චි කරන්නේ නැද්ද? පාවිච්චි කරනවා. ඊළඟට කෘත්‍රිම ජලාශවල ජලය පානීය අවශ්‍යතා සඳහා යොදා ගන්න නැද්ද? ඒත් යොදා ගන්නවා. ඊළඟට අභ්‍යන්තර සහ කෘත්‍රිම කියන ජලාශ වර්ග දෙකේම තියෙන ජලය ටික අභ්‍යන්තර පරිහානියට යොදා ගන්න නැද්ද? ඒත් යොදා ගන්නවා. නේද? මිරිදි දියර කර්මාන්තයේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්න නැද්ද? ඒත් යොදා ගන්නවා. කෘෂි කාර්මික කටයුතු සඳහා යොදා ගන්න නැද්ද? ඒත් යොදා ගන්නවා. ඒ නිසා මේ දෙකට කතා කර මේ දෙක වෙන් කරලා තිබුණාට මේ දෙකේදී ප්‍රයෝජනට ගන්න අවස්ථා බොහෝ විට සමානයි. බොහෝ විට සමානයි. ඒ නිසා දෙකටම අදාළ දේවල් ලියන්න. දෙකම ෆිල් කරන්න කියලා මේ කියන්නේ. පානීය අවශ්‍යතා සඳහා යොදා ගන්නවා මිරිදි දීවර කර්මාන්තයට ගෘහස්ත කටයුතු වලට කර්මාන්ත වලට ඊළඟට ප්‍රවාහණයට විනෝදාත්මක කටයුතු වලට සංචාරක කර්මාන්තයේ කටයුතු වලට ඊළඟට බල ශක්ති උත්පාදනයට කෘෂි කටයුතු වලට එකකට ලියා ගන්නකො එතකොට ඒ ටිකම අදාළ කරලා ඔයාලට දෙවෙනි තුන්වෙනි එකට ලියන්නත් පුළුවන්. අභ්‍යන්තර කෘත්‍රිම ජලාශවල ජලය භාවිත කරන අවස්ථාවලට එන්නේ ඕවම තමයි. හරිද?
සරෝජනී ගිය සතියේ මේ සිකුරාදා උදේ මේ පන්තියට ලින්ක් එක ආව නේද? සරෝජනී ගිය සතියේ උදේ පන්තියට ලින්ක් එක ආව නේද? හම්බ වුණාද ඒක? තමයි මේ පන්ති. ඔව් සර්. ඔව් මේ පන්ති කීප දෙනෙක් ඒ පන්තියටත් සම්බන්ධ වුණා. ඒ හින්දා වෙනදට අපේ කට්ටිය අඩු. සරෝජනී ආවේ නැහැ මං හිතන්නේ එදා. ඔව් සර්. ඔව්. ඊළඟට සිකුරාදා දිනේ මං තව වැදගත් වැඩකට ළමයින්ට සම්බන්ධ වෙන්න කියලා ලින්ක් එකක් එව්වා. අර ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශකවරයෙක් විසින් සිද්ධ කරපු GIS පාඩමේ දේශනයේට. මම හිතන්නේ දිල්කි එහෙම එකට සම්බන්ධ වෙන්න ඇති. එහෙමද දිල්කි? ගොඩ දෙනෙකුට ඒකට සම්බන්ධ වෙන්න බැරි වෙලා තිබුණා හේතුව මේ ඒ දේශනය සඳහා සම්බන්ධ කරගත්තේ උපරිම ළමයි සංඛ්‍යාව 300යි. ඒ නිසා පළවෙනි විනාඩි කිහිපයේදී මේ 300 සම්පූර්ණ වෙලා තිබුණා. අමන්දිටත් ඒකට යන්න බැරුණාද අමන්දි? යන්න උන්නේ නැහැ සර්. යන්න බැරි වුණා. ඒ කියන්නේ යන්න try කළාද? try කරලා යන්න බැරුණාද? එහෙම නැත්නම් යන්නම බැරුණාද? යන්න බැලුවා. ඒ කියන්නේ 300 පිරීලා තිබිච්ච හින්දා යන්න බැරි වුණා. දිල්කිටත් යන්න බැරුණා කියලා කිව්වා. දුලංජන ගියාද? දුලංජන ගිහිල්ලා තියෙනවා. නේද? අපිට ඒ ගැන විස්තර කියන්නේ දැන් විස්තර කියන්න බෑනේ. ඉතින් වාට මයික් එක ඔන් කරලා කියන්නත් බෑ. මැසේජ් වලින් ඕක කියන්නත් බෑ. ඒ නිසා අපිට පස්තරේ WhatsApp වලට දාන්නකෝ ආගේ විස්තර ටික. මොනවද ඉගෙන ගත්තේ මොනවද ගැනද කතා බහ කළේ කියලා පොඩි නෝට් එකක් හදලා දාන්න අනිත් පැත්තත් එක්ක බලා ගන්න. සමහරට ඔයාලා ලියාගත්ත නෝට් එකක් ඇති. ඒක දාන්නකෝ අනිත් පැත්තත් බලා ගන්න. හොඳයි. මට එක පොඩ්ඩක් මේ ඔයා දුලංජන කියන්නේ දේශනේ ඇත්තටම ඔයාලට ඵලදායී වුණාද? අලුත් දෙයක් ඉගෙන ගත්තද? වටිනා කියන දෙයක් එකෙන් ගත්තද කියන එක කියලා ඒකත් සඳහන් කරලා ඔයා හදාගත්ත නෝට් එකක් තියෙනවා නම් පුතේ අනිත් පැත්තත් බලා ගන්න දාගන්න. ඒක දාන්න. ඒ වගේම තමයි ඔයා මම හිතන්නේ සමහරට ඔක වොයිස් රෙකෝඩ් මේ මොනවද වීඩියෝ රෙකෝඩ් එකක් ගන්න ඇති. ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාලා. එහෙම ගත්තා නම් කරුණාකරලා ඒකත් දෙන්න. අනිත් පැත්ත බලන්න. හොඳයි. එහෙනම් අපි මේ භූතල ජල පරිභෝජනයේ අවස්ථා කීපයක් ගැන කතා කළා. කරද ජලය පාවිච්චි කරන අවස්ථා, ඊළඟට අභ්‍යන්තර කෘත්‍රිම ජලාශවල ජලය සහ අභ්‍යන්තර ස්වභාවික ජලය පාවිච්චි කරන ජලාශවල ජලය පාවිච්චි කරන අවස්ථා. අපි යන් හතරවෙනි අවස්ථාවට ගංගා ඇලදොල ආදී ජලය පරිභෝජනයට ගන්න අවස්ථා. අනේ ළමයි මේවා කියන්න ඕනේ නෑ නේද? ඕනිද? ලියන්නකො හිතන් තියන්න ඕනේ නැහැ නේද? ඉක්මනට ලියලා දාන්න. පානීය අවශ්‍යතාවලට ගන්නවා. ගෘහස්ත කටයුතු වලට ගන්නවා. කෘෂි කටයුතු වලට ගන්නවා. බල ශක්ති උත්පාදනයට ගන්නවා. ගංගා ඇලදොල ජලය. දැන් ඔය අවට සිංහරාජය අවට ගම්මානවල ජීවත් වෙන ළමයි දන්නවා. සමහරට අක්ෂානි මේ ගැන දන්නවා ඇති. මේ අක්ෂානි සිංහරාජය අවට ගම්මානවල මිනිස්සු විශේෂයෙන්ම කුඩව වගේ ප්‍රදේශවල මිනිස්සු පුංචි පුංචි ජල පාරවල් හරස් කරලා වතුර එකතු කරගෙන අර ඉහළ එකතු කරගන්න වතුර ටික බටයක් දිගේ පල්ලෙහාට ගෙනහලා වේගයෙන් ඒකේ චාලක ශක්තිය ප්‍රයෝජනට අරගෙන පොඩි ටර්බයින් එකක් කරකවලා ගෙදරට තමන්ගේ ගෙදරට අවශ්‍ය කරන විදුලිය සපයා ගන්න කටයුතු කරලා තියෙනව නේද? ඔව් සර් අපේ ගෙදරත් තියෙනවා. ඒකනේ කියන්නේ නේද? කුඩා ජල විදුලි බලාගාර නිර්මාණය කරගෙන තියෙනවා. ඒ නිසා මේ එහෙම ඔය කියන ප්‍රදේශයව බහුලයි. මම දැකලා තියෙනවා හැම ගෙදරකම පහේ පුංචි ටර්බයින් එකක් කරකවලා තමන්ගේ ගෙදරට අවශ්‍ය කරන ශක්තිය උත්පාදනය කර ගැනීමේ කටයුතු මිනිස්සු කරලා තියෙනවා. ඒ නිසා මේ ගංගා ඇලදොල ජලය විදුලි බල උත්පාදනයට පාවිච්චි කරනවා. ඒක අර මහා පරිමාණ ජලාශ හදලා ඒ වතුර එකතු කරලා ඒවෙන් ටර්බයින් කරකවලා ජාතික විදුලි බද්ධ පද්ධතියට එකතු කරගන්න විදුලිය කියන්නේ මේ ඔය කියන්නේ. හරි කුඩා පරිමාණ ජල විදුලි බලාගාර සඳහා බල ශක්තිය උත්පාදනයට යොදා ගන්නවා. ඊළඟට සංචාරක කර්මාන්තයේ කටයුතු වලට යොදා ගන්නවා. සංචාරක කර්මාන්තයේ කටයුතු වලට. ඊළඟට දීවර කර්මාන්තයේ කටයුතු වලට. සංචාරක කර්මාන්තයේ කටයුතු වලට දීවර කර්මාන්තයේ කටයුතු වලට භාවිතා කරනවා. හොඳයි. එහෙනම් ඔය භූතල ජල පරිභෝජනය කියන දේ බොහොම සරල දෙයක්. ඔබට පිළිතුරු ලියන්න පුළුවන් හිතලා උනා. නිසා අපි ඔතන වැඩිපුර කාලය ගත නොකර අපි ඊළඟ මාතෘකාවට යමු. නේද? ඊළඟ මාතෘකාව බලන්න. ඔක වැදගත් මාතෘකාවක්. ඔක නිතර කතා බහ කරන මාතෘකාවකුත් නෙමෙයි. ලෝක ජල සම්පත කෙරෙහි බලපාන සාධක. දැන් අපි දන්නවනේ ජලය කියන දේ ස්ථාවරයි. හැබැයි මිනිස්සු ලෝකේ වේගයෙන් වැඩි වෙනවා. ඝාතීය වර්ධනයක් ලෝකෙ තුල පෙන්නනවා. මේ ඝාතීය වර්ධනය තුළ මිනිස්සුන්ගේ අවශ්‍යතාව වේගෙන් පුළුල් වෙනවා. ඒ සෑම අවශ්‍යතාවකටම ජලය අවශ්‍ය වෙනවා. ජලය සඳහා තියෙන ඉල්ලුම දිනෙන් දින වර්ධනය වෙනවා. මේ නිසා ජල සම්පත් මත අධික පීඩනයක් ඇති වෙනවා. අන්න ඒ නිසා තමයි අපිට
ලෝක ජල සම්පත කෙරෙහි බලපාන සාධක පිළිබඳව විමර්ශනය කරන්න වෙලා තියෙනවා. හරි? හැඳින්වීමක් තියෙනවා කියලා බලමු. මිලියන 1386ක දැවැන්ත ජලස්කන්ධයක් පෘථිවි සතු වුවත් ඉන් මානව පරිභෝජනය සඳහා යොදාගත හැකි මුළු පරිමාවෙන් 1%කටත් වඩා අඩු ප්‍රමාණයකි. ඒක අපි දැක්කා. නේද? ඒක දැක්කා ගෝලීය ජල ව්‍යාප්තිය බලපු වෙලාවේ. එසේම ලෝක ජනසංඛ්‍යාවේ ඝාතීය ලෙස වර්ධනය වීම සිදුවේ. වැඩිවන ලෝක ජනසංඛ්‍යා අවශ්‍යතා පිරිමසාලීමට සීමිත හිඟ ජල සම්පත් යොදා ගැනීම නිසා විවිධාකාරයෙන් ලෝක ජල සම්පත් පීඩනයට ලක් වේ. එම විවිධ මූලාශ්‍ර ලෝක ජල සම්පත් කෙරෙහි බලපාන සාධක නමින් හැඳින්වේ. එහෙනම් ඔන්න බලන්න ජල සම්පතට අධික ඉල්ලුමක් අද වෙනකොට නිර්මාණය වෙලා තිනවා. ඒක දිනෙන් දින වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීමත් එක්ක ජල සම්පත් අධික ලෙස පීඩනයට ලක් වෙලා තියෙනවා. නේද? අපි දැක්කනේ ජලය සම්බන්ධයෙන් කතා බහ කරපු ජලය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරපු අය අපි දැක්කා විවිධ අනාවැකි ඉදිරිපත් කළා. නේද? ඒ ඉදිරිපත් කරපු අනාවැකි අද වෙනකොට බොහොමයක් සාර්ථක වෙලා තියෙනවා. සාර්ථක වෙලා තියෙනවා. මොනවද මේ අනාවැකි? එකක් තමයි ජලය වෙළඳපොලේ විකුණන ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙනවා කියලා කිව්වේ දැනට අවුරුදු 20කට විතර කලින්. දැන් ඇත්තටම අපිට පේනවා ඒ කියපු කාරණේ සහතික වෙලා, තහවුරු වෙලා නේද? දැන් අපිට පේනවා වෙළඳපොලේ විකුණන ආර්ථික භාණ්ඩයක් වෙලා ජලය. ඒ වගේම තමයි වලම ඔය කියන කාලවකවානු වලම ඉදිරිපත් වෙච්ච තවත් එක අනාවැකියක් තමයි ජලය ලීටරයක් කිරි ලීටරයක මිලකට වඩා වැඩි වෙනවා. කිරි ලීටරයක් පිරිසිදු නැවුම් කිරි ලීටරයක් වෙළඳපොලේ අලෙවි මිලක් තියෙනවනේ. ඒ මිලට වඩා වැඩි මිලකට යම් කිසි දවසකදී අනාගතයේදී ජලය විකිණනවා කියලා තියෙනවා. දැන් අපිටත් පේනවා ඒක තාම තහවුරු වෙලා නැහැ. නමුත් අපිට පේනවා ඒක ක්‍රමානුකූලව තහවුරු වෙමින් යන ස්වභාවයක්. ක්‍රමානුකූලව ඒක තහවුරු වෙමින් යන ස්වභාවයක්. දැන් අපි ජලයේ ලීටරයක බෝතලයක් ගත්තොත් රුපියල් 30කට ආසන්න මුදලක් ඒ වෙනුවෙන් ගෙවන්න ඕනේ. නේද? එහෙනම් ඔය කියපු කතාවත් ඔය කියපු අනාවැකියත් යම් දිනකදී තහවුරු වෙයි. නේද? වන්දි දැන් කියපු ඒවා කැඩි කැඩි දැහුනේ. ඇහුනෙම නෑනේ සර්. ඇහුනෙම නැද්ද? අර මේ ලෝක අර ඒ කියවපු ටික නම් ඇහුණා. සර් කතා කරේ නෑ නේද දැන් ටිකක් වෙලා ඉන්න. පොඩි පොඩි වෙලාවක් මම හිතියා මේ මම දාලා තියෙන මයික් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හිටපු ගාම වෙන වෙන ශබ්ද ඇවිල්ලා ඒක එහෙම යනවා. මම ඒක බැලුවා. දැන් කියන එක ඇහෙනවද? ඇහෙන්නේ නෑ සර්. දැන් ඇහෙන්නේ නෑනේ. දැන් ඇහෙනවද බලන්න? ඇහෙනවද ළමයි? ඔව් සර්. ආරයි. හොඳයි මම කියාගෙන ආවේ මේ ඒ ජලය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන අනාවැකි මේ වෙනකොට සාර්ථක වෙමින් තියෙනවා කියන කතාවයි මම කිව්වේ. නේද? ඒ වගේම තමයි තවත් එක අනාවැකියක් ජල විද්‍යාඥයෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි ජලය සඳහා අනාගතයේදී රටවල් අතර ගැටුම් ඇති වෙනවා. ඒ කියන්නේ තුන්වන ලෝක යුද්ධයක් ඇති වෙනවලු ජලය සම්පත් මුල් කරගෙන. ඒ කියන්නේ ලෝකයේ ධනවත් බලවත් රටවල් ජල කුණතාවයන්ට ජල හිඟතාවයන්ට මූණ පානකොට අර ජල සම්පත් වලින් පොහොසත් රටවල් ආක්‍රමණය කරන්න ගිහිල්ලා අපිට පේනවනේ සෞදි අරාබියාව ප්‍රමුඛ මැදපරදිග රටවල් වලට ලෝක බලවතුන් බැල්ම හිලාගෙන ඉන්නවනේ. ඇයි? ලෝකේ ඛනිජ තෙල් සම්පතේ 50%ක් තියෙන ඒගොල්ලෝ ගාව.
නිසා මේ ඛනිජ සම්පත් වල අයිතිය හිමි කරගන්න මේ ලෝක බලවතුන් විවිධ අවස්ථාවල උත්සාහ දැරීමේ ප්‍රතිඵල විදිහට යුද්ධ ගැටුම් ඇති වෙලා තියෙනවා නේද? එතකොට මේ කියනවා ජලය සම්බන්ධයෙන් අනාගතයේ මේ වගේ ගැටලු ඇති වෙනවලු මේ ජල සම්පත් බෙදා හදා ගන්න ගිහිල්ලා. හරි? ඒ තත්ත්වයක් නුදුරේදීම ඇති වෙනවා කියලා තමයි කියන්නේ. ඒකෝර අපිට පේනවා මේ යන ක්‍රමේ හැටියට නේද? මේ යන ක්‍රමේ හැටියට දෛනිකව ජලය සඳහා තියෙන ඉල්ලුම වර්ධනය වෙලා ඔය කියන අනාවැකි වලට ඉතා ඉක්මනින් යනවා කියන එක. ලෝකෙම යනවා කියන එක අපිට පැහැදිලි වෙන කතාවක්. හොඳයි. එතකොට බලන්න මෙහෙම හැඳින්වීම අතරේ ඒ ජල සම්පත කරේ බලපාන සාධක අතර පළවෙනි සාධකය කියලා තියෙනවා ජන ව්‍යාප්තිය සහ වර්ධනය. නේද? ජන ව්‍යාප්තිය සහ වර්ධනය ගැන කියනවා. එතන ඕගොල්ලෝ අපි දන්න කාරණා කීපයක් තමයි මුලින්ම කියන්නේ. නේද? ලෝක ජන සංඛ්‍යාව පිළිබඳව අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. 2007 වෙනකොට 2000 වෙනකොට වර්තමානයේ වෙනකොට ඉන්න ජන සංඛ්‍යාව ගැන කියනවා. ඒ වගේම තමයි 2050 වෙනකොට මිලියන 9000. ඒ කියන්නේ බිලියන වලින් ගත්තොත් 9ක් ලෝක ජන සංඛ්‍යාව වාර්තා වෙනවා. ඒ විතරක් නෙමෙයි අනාගතයේදී ලෝකයේ ජල සම්පත් ලබා ගන්න බැරුව උග්‍ර ජල හිඟයට පත් වෙලා ඉන්න රටවල් ප්‍රමාණයක් ගැන කියනවා. බලන්න 2011 වර්ෂයේදී ලෝක ජනසංඛ්‍යාව මිලියන 7000 ඉක්මවයි. මම මේ කියන්නේ ජන ව්‍යාප්තිය හා වර්ධනය කියන එක යටතේ තියෙන ඡේදෙ මැද ඉලන් 7000 ඉක්මවයි. මෙම ප්‍රමාණය 2050 වන විට මිලියන 9000 ඉක්මවා යනු ඇතැයි විශ්වාස කරයි. වැඩිම ලෝක ජනසංඛ්‍යාව වැඩි කොටසක් ජල හිඟ රටවල් වලට ඒකරාශී වෙලා ඉන්නවා. ලොව දැනට වඩා ජල ආතතියකට ලක්වන රටවල් 17ක් හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ ජල ඌනතාවයට උග්‍ර ලෙස මුහුණ පාපු රටවල් 17ක් හඳුනාගෙන තියෙනවා. ඒකෙන් පෙරමුණේ පසුවන රටවල් විදිහට හඳුනා ගන්න කටාර්, ලෙබනන්, ඊස්රායල්, ඉරානය, ඉන්දියාව, පාකිස්තානය, බොට්ස්වානා කියන රටවල් ප්‍රධාන වෙනවා. එහෙනම් මේ වෙනකොටත් ලෝකයේ උග්‍ර ජල 17ක් හම්බ වෙනවලු. ඒ රටවල් 17න් රටවල් කීපයක් කවුද කියන එක ඉදිරිපත් කරලා තියෙනවා. හරි? එහෙනම් ජල හිඟයට මුහුණ පාලා ඉන්නේ සංවර්ධනයේ නඩු රටවල් කියන එක ඔය ලයිස්තු බැලුවාම ඔයගලන්ට පැහැදිලිව පේනවා. නේද? පැහැදිලිව පේනවා. හඳුනාගත් මෙම රටවල් 17හි වාසය කරන ජන සංඛ්‍යාව ලෝක ජන සංඛ්‍යාවෙන් 25ක් පමණ වේ. එහෙනම් ඔන්න බලන්න එතනත් වැදගත් දෙයක් කියනවා. සමහරට MCQ ප්‍රශ්නයක් වෙන්න බැරි කමකුත් නැහැ. නේද? ලෝකේ උග්‍ර ජල හිඟයට මුහුණ පාහින්න ජන සංඛ්‍යාව ලෝක ජන සංඛ්‍යාව කොච්චරද කියලා ඔබෙන් අහන්න බැරි කමක් නැහැ. නිසා මතක තියාගන්න 4න් එකක් 125ක් විතර ප්‍රතිශතයක්. ලෝකයේ ජල ඉල්ලුම වර්ධනය වන ශේෂ්ත්‍ර අතර ගෘහ අවශ්‍යතා ප්‍රධාන වේ. ඒ කියන්නේ මේ ජලය සඳහා තියෙන ඉල්ලුම ගත්තාම ශේෂ්ත්‍ර අනුවර්ග කරන්න පුළුවන්. කෘෂි කර්මාන්තයට කරන ඉල්ලුම, කර්මාන්ත වලට කරන ඉල්ලුම, ඊළඟට ගෘහ කටයුතු වලට කරන ඉල්ලුම, නේද? උද්‍යාන කළමනාකරණයට කරන ඉල්ලුම. ඔය වගේ තියෙනවා. ඒ අතර අපිට පේනවා කියලා කියන්නේ එදිනෙදා මේ දෛනික ජීවිතයේ කටයුතු සඳහා කරන ජල ඉල්ලුම තමයිලු වැඩිවීමක් වෙන්නන්නේ කියලා මට්ටමක තියෙනවා කියලා කියන්නේ. 1960ට සාපේක්ෂව ගෘහ අවශ්‍යතා සඳහා තියෙන ජල ඉල්ලුම 600කින් වර්ධනය වෙලා. ඕම් බලන්නකො වැඩි හැටි. 1960 දී ගෘහ කටයුතු සඳහා ලෝකයේ ජල ඉල්ලුමක් තිබුණා ළමයි. යම්කිසි ජල ඉල්ලුමක් තිබුණා. හැබැයි අපිට පේනවා අද වෙනකොට එදා තිබුණු ඉල්ලුමට සාපේක්ෂව ජලය සඳහා ගෘහ කටයුතු සඳහා තියෙන ඉල්ලුම 600කින් වර්ධනය. නේද? ඒ කියන්නේ 6 ගුණයකින් වර්ධනය වීමක් සිද්ධ වෙලා තියෙනවා. 600ක වර්ධනයක් වෙන්නුම් කරනවා කියලා කියන්නේ. ඊළඟට නාගරීකරණය ගැන කතා කරනවා. ලෝකයේ ජල සම්පත් කරේ බලපාන ප්‍රබල සාධකයක් මේ නාගරීකරණය. හැබැයි මතක තියාගන්න නාගරීකරණය කියලා මෙතන මේ අපි වචනාර්ථයෙන් අදහස් කරන්නේ මොකක්ද? මොන නාගරීකරණයද? අපිට පේනවනේ නාගරීකරණයේ වර්ග දෙකක් වෙන් කරගන්න පුළුවන්. විධිමත්ව සිදු කරපු නාගරීකරණයක් තියෙනවා, අවිධිමත් නාගරීකරණයක් තියෙනවා. එහෙනම් මේ ලෝක ජල සම්පත කරේ බලපෑම් ඇති කරන්නේ කවුද? විධිමත් නාගරීකරණය නෙමෙයි, අවිධිමත් නාගරීකරණය තමයි බලපෑම් ඇති කරන්නේ. ඒක තමයි මේ කියන්නේ. අපිට පේනවනේ දැන් සංවර්ධනයේ නඩු රටවල් වල ඌණ සංවර්ධිත රටවල් වල නාගරීකරණය බොහොම අවිධිමත්. ඒ තැන් වලදී අපිට පේනවා පැල්පත් මොඩුක්කු මේ නාගරික ප්‍රදේශවල ඉදිරියලා තියෙනවා. බොහෝ විට පැල්පත් මොඩුක්කු ඉදිරියලා තියෙන ජල මූලාශ්‍ර කේන්ද්‍ර කරගෙන. ඒවැ නියමිත පරිදි සනිපාරක්ෂක පහසුකම් නැහැ. කැසිකිලි පහසුකම් පොදු පහසුකම් විදිහට තියෙනවා. සමහරට ඒවා මගින් ජල සම්පත් වලට විවිධ අපද්‍රව්‍ය එකතු වෙනවා. නේද? දූෂිත ජලය නිර්මාණය වෙනවා. ඊළඟට නගරවල කර්මාන්ත අවිධිමත්ව ආරම්භ වෙනවා. කර්මාන්තවල බැහැර කරන අපද්‍රව්‍ය ගංගා වලට ඇලදොල වලට තමයි උදාහරණය. නේද? එහෙම අපසරියක් තුල එහෙම පරිසරයක් තුල අපිට පේනවා මේ අවිධිමත් නාගරිකයට ලක්වන කේන්ද්‍රවල ජල සම්පත් අධික ලෙස දූෂණය වීමට ලක් වෙනවා. අධික පීඩනයට ලක් වෙලා තියෙන බව. නේද? දැන් උදාහරණයක් ගත්තාම කොළඹ සහ ඒ තදාසන්න කලාපය තුළ තියෙනවලු කර්මාන්ත
ශාලා 400ක් විතර ප්‍රමාණය. කොළඹ සහ ඒ වට කලාපෙක. ඔය අතර ජලය භාවිතා කරන්නේ නැති කර්මාන්තයක් આવුත් අපිට දෙන්න උත්තරයක් නැහැ. ඔක්කොම ජලය පාවිච්චි කරනවා. හැම කර්මාන්තයකම ජලය පාවිච්චි කරනවා. හැබැයි අපිට පේන්නේ නැහැ ජල සම්පත් පාවිච්චි කළා දූෂිත තත්ත්වයට පත් වෙලාම ඒවා පිරිපහදු කළ පරිසරයට උදාහරණ කර්මාන්තවල හැවුවොත් ඒ කියන්නත් එකක්වත් නැහැ. නේද? ඒවා අපිට පේනවා එක්ක කැලණි ගඟට එහෙම නැත්නම් කැලණි ගඟට ජලය සපයන අතු ගඟකට තමයි අපද්‍රව්‍ය ටික බැහැර කරන්නේ. අපේ රටේ තියෙනවා එහෙම තැන් නේද? ඒ නිසා අපිට පේනවා මේ අවිධිමත් නාගරිකකරණය තුළ සිදුවන සෑම කාර්යයකින්ම පහේ ජල සම්පත් පීඩනයට ලක් වෙලා තියෙන බව. මේ බලන්න නාගරික ප්‍රදේශ වලට එකතු වන ජන සංඛ්‍යාව වර්ධනය වීම, නාගරික කටයුතු ප්‍රසාරණය වීම, නාගරික ප්‍රමාණය ප්‍රසාරණය යන කාර්යයන් රැසක් නාගරීකරණය නමින් හැඳින්වේ. ඒ කියන්නේ නාගරීකරණය කියලා කියන්නේ එක ක්‍රියාවලියක් නෙමෙයි. කාර්ය ගොඩක එකතුවක්. ඔන්න කාර්ය ටික තියෙනවා ප්‍රමාණය. ඒකයි තියෙන ප්‍රශ්නේ. ප්‍රමාණ ටික දාගන්න. නාගරික ප්‍රදේශ වලට එකතු වන ජන සංඛ්‍යාව වර්ධනය වීම කියන තැන එක කමාව. නාගරික කටයුතු ප්‍රසාරණය වීම කියන තැන එක කමාව. නාගරික ප්‍රමාණය ප්‍රසාරණය යන කාර්යයෙන් තැනට එක කමාවක්. රසක් නාගරිකරණය නමින් හැඳින්වේ. සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙසගත් විට මෙම ක්‍රියාවලිය අඩු වැඩි වශයෙන් සිදු වුවත් ලෝකයේ නාගරිකරණ ක්‍රියාවලිය වේගවත් වී මේ අතරින් සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරිකරණයේ අවිධිමත් ස්වභාවයක් ගනු ලබයි. නාගරිකරණ ක්‍රියාවලිය තුළ සිදුවන මානව කටයුතු ජල සම්පත් කෙරෙහි අහිතකර අන්දමින් බලපා තිබේ. උදාහරණ පෙන්නලා තියලා තිනවා ඉන්දියාවේ තියෙන විශාලම පැල්පත් මුඩුක්කු සංකීර්ණය තමයි ඔය ධාරවි කියන්නේ. පහුගිය කාලෙත් ඔබට ජනමාධ්‍ය මගින් මේ ගැන අහන්න ලැබෙන්න ඇති. නේද? කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලොකු අවධානමක් ඇති වෙනවා කියන එක ගැන කියලා දීලා ඔය ධාරවි කියන පැල්පත් මුඩුක්කු සංකීර්ණය ගැන කතා බහ කළා. නේද? අඩු පහසුකම් සහිත නිවාස ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ඔකේ තියෙනවා. පවුල් එකක ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ඔකේ තියෙනවා. නේද? ඒතර ඕවා ඉදි වෙලා ඒ ක්‍රියාකාරකම් මේ පරිසරයන් තුළ සිද්ධ වෙනකොට අවසානයේ ප්‍රතිඵලය තමයි ඊට යාබදව තියෙන ජල මූලාංශ දූෂණය වීමට ලක් වෙනවා. ඊළඟට දෙවෙනි උදාහරණය කියනවා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තුළ දිනකට කසල මෙට්‍රික් ටොන් 1000ක් පමණ ජනනය වීම සහ ජල මූලාංශ වලට පරිසර සංවේදී කලාපාසුත විවෘත බිම් වලට ගොඩ කිරීම නිසා ජල සම්පත් දූෂණය වීම නිතරම සිදු වෙනවා. මේ අපේ රට ගැන කියන්නේ. කොළඹ නාගරික සීමාව තුළ විතරක් දවසකට ඝන කැලි කසල. ඇයි අතර ඝන කියන වචනේ දාලා ඒක ටිකක් ස්පෙෂලායිස් කරලා තියෙන්නේ, හයිලයිට් කරලා තින්නේ. කැලි කසල කිව්වහම ද්‍රව කැලි කසලක් තියෙනවා ළමයි. නේද? ද්‍රව කැලි කසල තියෙන ඔබේ ගෙදරිනුත් ද්‍රව කැලි කසල බැහැර වෙනවා. ඔබ ගෙදර පාවිච්චි කරන වලන් ටික නේද? හොදන්න ගියාම පාවිච්චි කරන ජලය ටික ද්‍රව කැලි කසලයක්. ඊළඟට ඔබ රෙදි හොදන ඉවත් කරන වතුර ටික ද්‍රව කැලි කසල. නේද? එහෙම ගන්න පුළුවන්. එතකොට නාගරික පරිසරයේ මේ කතා කරලා තියෙන්නේ ඝන කැලි කසල ටික විතරයි. මේ විදිහට ඝන කැලි කසල මෙට්‍රික් ටන් 1000ක් එකතු වෙනවා. මේ ටිකට මොකද කරන්නේ? කරන්න විධිමත් ක්‍රියාකාරකමක් අපේ රටවල නැහැ ළමයි. නේද? මේවා ලෝරි වල හරි ට්‍රැක්ටර් වල හරි පටවගෙන ගිහිල්ලා විවෘත බිම් වල තට්ටු පිට තට්ටු ගොඩ ගහන එක තමයි කරන්නේ. ඒ නිසානේ අපේ රටේ කුණු කඳු නාය ගිහිල්ලා මිනිස්සු මැරෙන්නේ. නේද? කුණු කඳු තියෙන්නේ. ඒතර ඒවා කුණු කඳු ගොඩ ගහන්නේ කොහෙද? පරිසර සංවේදී කලාපවල. මම හොඳ උදාහරණයක් කියන්නම්. දෙහිවල ගල්කිස්ස මොරටුව වගේ නගර සභාවල කුණු ටික එකතු කරනවා. ට්‍රැක්ටර් දාලා මිනිස්සු දාලා එකතු කරනවා. එකතු කරලා හැබැයි ඔය ටික ඔක්කොම ගෙනහලා බැහැර කරන්නේ කොහෙද? ඔය පානතුරේට සහ මොරටුව අතර තියෙන කරදියාන කියලා තෙත්බිමක්. මෙන්න මේ කරදියාන කියලා තෙත්බිම තමයි ගෙනහලා දාන්නේ. හැබැයි ඔබට ගියා නම් ඇස් දෙකට කඳුළු වෙයි. නේද? මේ තෙත්බිමට කුණු කඳු ගොඩ ගහලා අර ඒවැය තියෙන කුණු ජරාව ඔක්කොම පල් වෙච්ච වතුර අර ස්වභාවික පරිසර පද්ධතියට එකතු වෙලා ප්ලාස්ටික් බෝතල් අරකට එකතු වෙලා පොලිතින් කෑලි අරකට එකතු වෙලා මේ සතුන්ට හානියක් වෙලා මහා පාරිසරික විනාශයක් සිදු වෙලා තියෙනවා දැක බලා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න බලන්න මේ කසල ප්‍රශ්නය ජල සම්පත් දැඩිසේ පීඩනයට ලක් කරන ප්‍රශ්නයක් බවට පත් වෙලා නාගරික පරිසරවල. කොහෙද? අවිධිමත් නාගරිකකරණයක් සිද්ධ වෙන තැන්වල. හරි? අවිධිමත් නාගරිකකරණයක් සිද්ධ වෙන තැන්වල. ඉතින් ඔය කතා කරන්නේ ඔය ජනනය වෙන කැලි කසල ඝන කැලි කසල මෙට්‍රික් ටන් 1000 ගැන විතරයි. හැබැයි කල්පනා කරලා බලන්න අපේ රටේ ඔය කියපු සීමාව තුළ ජලය පාවිච්චි කිරීම නිසා නේද අපවිත්‍ර ජලයේ විදියට ද්‍රව කැලි කසල කොච්චර ප්‍රමාණයක් දවසට එනවද ගැලුම් වලින් ගත්තොත් නේද ගැලුම් වලින් ගත්තොත් කොච්චර ප්‍රමාණයක් එළියට එනවද මේ ටිකටත් කරන්න දෙයක් නැහැ. ඒවා ඉතින් අර ගඟට වැටුණු දෙයක් ගඟදී රැකෙන යති කියලා කතාවක් තියෙනවා. ඒ වගේ ඇලට දොලට බැහැර කළාම ප්‍රශ්නයක් නැහැ ඔහේ ගහගෙන යනවා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නේද? එහෙම තත්ත්වයක් තියෙන බව අපිට පැහැදිලි. 2017 දී ලෝක ජන සංඛ්‍යාව අඩකට වැඩි ප්‍රමාණයක් නගරවල ජීවත් වූහ.
මේක ඉතින් අපි දන්නවනේ 2017 නෙමෙයි. ඔය 50%කට වඩා වැඩි ප්‍රතිශත ඉක්මවා යන්නේ 2008 දී. හරි? ජීවත් වූහ 2050 වලට මෙම අනුපාතය 3න් 2ක් දක්වා හෙවත් 68ක් දක්වා ඉහළ යනු ඇත. එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව මෙම වැඩි වීමෙන් 90%ක් සිදුවන්නේ ආසියානු සහ අප්‍රිකානු රටවල. අපි දන්නවා ලෝක ජනසංඛ්‍යාවට වැඩි ප්‍රමාණයක් දායාද කරන්නේ මේ මහද්වීප දෙකේ. ආසියාව සහ අප්‍රිකාව. මේ හේතුවෙන් ගෝලීය නාගරික ජනසංඛ්‍යාව 2018 දී බිලියන 3.9යි වෙනදලා තියෙන්නේ. 2018 වෙනකොට ලෝකෙ හිටපු මුළු ජනගහනයෙන් බිලියන 3.9ක් නාගරික ජනසංඛ්‍යාව. 2050 වන විට බිලියන 6.3ක් දක්වා ඉහළ යනවා. දැනට ගණන් බලා ඇති ආකාරයට නාගරික ජනසංඛ්‍යාව ජනතාවගේ ජල පරිභෝජනයේ දිනකදී ගැලුම් 75ත් 135ත් අතර වේ. ඔන්න බලන්න නාගරික ජනතාවගේ දෛනික ජල පරිභෝජනය. ගැලුම් 75යි 135යි. මේකත් MCQ ප්‍රශ්නයක අහන්න බැරි තැනක් ද කියන එක ඔබ හිතන්න ඕන. ගැලුම් ප්‍රමාණය හයි දිනකද නාගරික ජනතාවගේ ජල පරිභෝජනයේ ගැලුම් 75යි 135 අතර වෙනවලු. මේට අමතරව නගර වර්ධනය සමග ප්‍රවාහන පහසුකම් නඩත්තු කිරීම බල ශක්ති උත්පාදනය කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම සෙසු අවශ්‍යතා සඳහාද විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වනුයේ ජල අවශ්‍යතාවය ඉහළ යාම. එහෙනම් නාගරික පරිසරයන් වලදී අවිධිමත්ව වර්ධනය වන මේ නාගරික පරිසරයන් වල මේ ජලය සඳහා තියෙන ඉල්ලුම දෛනිකව වර්ධනය වෙනවා මේ හරහා. අපිට මේ කතාව පැහැදිලි. එහෙනම් ඔන්න ලෝකයේ ජල සම්පත් පීඩනයට ලක්වන සාධක දෙකක් ගැන කතා කළා. ජනසංඛ්‍යා වර්ධනය සහ අවිධිමත් නාගරික කියන කාරණා දෙක. ලෝක ජල සම්පත කෙරෙහි බලපාන ප්‍රධාන සාධක දෙකක්. තුන්වෙනි කෙනා බලන්න කියනවා අපද්‍රව්‍ය බැහැර කිරීම. නේද? අපද්‍රව්‍ය බැහැර කිරීමත් ලෝකයේ ජල සම්පත් කෙරෙහි බලපාන ප්‍රබල සාධකයක්. අපිට පේනවා කෘෂි කටයුතු වල, කර්මාන්ත වල නේද? ඒලාට ගෘහස්ත කටයුතු වල මේ කියන හැම අවස්ථාවකදීම අපද්‍රව්‍ය ජනනය වෙනවා. ඝන සහ ද්‍රව කියන වර්ග දෙකම. අල්ලුත් කිව්වනේ. එතකොට මේ ඝන අපද්‍රව්‍යයත් ද්‍රව අපද්‍රව්‍යයත් බොහෝ විට ජල මූල වලට බැහැර කරනවා. කෘෂි කටයුතු කරන්න ගියාම ඔබ දකිනවා ඇති නේද? කෘෂි කර්මාන්තයට කියන පොහොර ටික බිමට ගහලා ඉවරනාට පස්සේ පොහොර බෑග් එක සමහරට ළඟ තියෙන ඇල්ලට. එහෙම නැත්නම් ගඟට. එහෙම නැත්නම් වැවට ජලය ගෙනින්න වෙනත් ජල මූල ආශ්‍රය. එහෙම තමයි බැහැර කරන්නේ. ඊළඟට වගාවීමට ගෙනල්ලා ගහන කෘතිම රසායන ද්‍රව්‍ය ටිකේ බහලුම ඒ කියන්නේ බෝතලේ හරි ඒ කෑන් එක හරි මොකද කරන්නේ? ළඟට ඇල්ලට දොලට තමයි බැහැර කරන්නේ. ජල දූෂණය. ඊළඟට අපිට පේනවා පොහොර අධික ලෙස භූමියට පාවිච්චි කිරීමේ ප්‍රතිඵලය තමයි පස්තත්තු මත අධික ලෙස පොහොර තැන්පත් වෙලා. පොටෑසියම්, ෆොස්ෆරස්, නයිට්‍රජන් වගේ දේවල් තියෙනවා. වහිනවා. ජලය ලැබෙනවා. අර පසේ තියෙන අර අධික පෝෂක ද්‍රව්‍යات එක්ක ජලය දිය වෙලා අපදාවයට ලක් වෙනවා. කීල්ල වැව් වලට, ගංගා වලට, ජලාශය වලට එකතු වෙනවා. ජලජ පරිසර පද්ධතිය මුළුමනින්ම ඉවරයි. නේද? ඔයගලන්ට පේනවා ඇති වියලි කලාපයට ගියහම අනුරාධපුරයේ පොළොන්නරු වැව් වල අද තියෙන තත්ත්වය මොකක්ද කියලා. ටැල්වීනියා, ජපන් ජබර මේ වගේ ජල පෘෂ්ඨය මත වැඩින ශාක වැහිලා මුළු වැව් තලයම සමහරලාට වැහිලා. නේද? ඒ වගේ ජල පෘෂ්ඨය මත පිට සුපෝෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ශාකාවරණයක් වඩන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි ළමයි. ඇයි? සූර්යාලෝකයේ අර ජලජ පරිසර පද්ධතියට ලැබෙන එක වළක්වනවා. ඒක ඇතුළේ සිද්ධ වෙන සම්පූර්ණ පරිසර ක්‍රියාදාමයට ශක්ති මූලාශ්‍රය හිමි වෙලා කියලායි ජලජ පරිසර පද්ධතිය අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා හොඳ දේවල් නෙමෙයි. ඒ වගේම තමයි අර රසායන ද්‍රව්‍ය කාලයක් එකම භූමියකට ගහනකොට අපිට පේනවා මතු පිට ගලණයට ලක්වන ජලය වගේම අරවා දිය වෙච්ච ජලය භූ අභ්‍යන්තරයට කාන්ති වෙනවා. නේද? කාන්ති වෙනවා. ඒ කාන්ති වෙලා ගිහිල්ලා අර භූගත ජල ගබඩාවට විෂ ද්‍රව්‍ය එකතු වෙලා ආසනික්, කැඩ්මියම් නේද? මේ වගේ ඊයම් මේ වගේ දේවල් භූගත ජලයට අද එකතු වෙලා කියන එක හොයාගෙන තියෙනවා. අපිට පේනවා මේ භූගත ජලයේ පරිභෝජනය කරන මිනිස්සුන්ට ඒ ප්‍රදේශවල වකුගඩු ආබාධ ඇති වෙනවා. ඒ නිසා අපිට පේනවා අපි බොහොම අභිමාණයෙන් කතා කරනවා වකුගඩු රෝහලක් අපි පොළොන්නරුවේ හැදුවා කියලා. නේද? අපේ රටේ ඉන්න දේශපාලකයෝම කෑ ගහනවා. ඉතින් ඒක බොහොම අභිමාණයෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි, ලැජ්ජ වෙන්න ඕනි කාරණා. නේද? පොළොන්නරුවේ හදලා තියෙනවා ලංකාවේ විශාලම වකුගඩු රෝහල. ඇයි? වියලි කලාප මිනිසුන්ට තමයි ඔය ගැටලුව විශාල වශයෙන් බලපාලා තියෙන්නේ. අර කාලයක් අර කරපු කෘෂිකාර්මික කටයුතු වලදී අපද්‍රව්‍ය බැහැර කිරීම. නේද? අපද්‍රව්‍ය බැහැර කිරීම. එක පැත්තකින් අනිත් එක තමයි රසායනික ද්‍රව්‍ය අධි මාත්‍රාවෙන් භාවිත කිරීම. එතකොට වෙන මෙහෙම කතාවක් හේතුවලදී ජනනය වන අපද්‍රව්‍ය කාර්මික, කෘෂිකාර්මික, සේවා, ගෘහ කටයුතු ආදී ආශ්‍රිත අපද්‍රව්‍ය ලෙස වර්ග කරන්න පුළුවන්.
ඔන්න බලන්න ඝන අපද්‍රව්‍ය ද්‍රව අපද්‍රව්‍ය කියන දෙක ජනනය වන ශේෂ්ත්‍ර කීපයක් ගැන කියන්නේ. මිනිසාගේ දැනුවත් භාවයකින් හෝ නොදැනුවත් භාවයකින් මෙම අපද්‍රව්‍ය ජල මූලාශ්‍රයට එකතු වීමෙන් ජල මූලාශ්‍ර දූෂණය වීම නිතැතින්ම සිදුවේ. උදාහරණ පෙන්නලා දීලා තිනවා. මේ පළවෙනි උදාහරණය ගැන මම විස්තර කරන්නම්. ජපානයේ කර්මාන්ත ශාලාවක රසදිය මිශ්‍ර ජලය මිනමාටා බොක්කට බැහැර කිරීම නිසා සිදු වූ දැවැන්ත ජල දූෂණය. දැන් මේක මම පැහැදිලි කරන්නම්. අවශ්‍ය දේවල් තියෙනවා නම් ඔබ සටහන් කරගන්න වෙනවා. ඔය ජපානයේ ආශ්‍රිත විරල කලාපයේ තියෙන බොහු මුහුදු කලාපයක් තමයි මිනමාටා බොක්ක කියලා කියන්නේ. හරි? එතකොට ඔය මිනමාටා බොක්කට ජලය කියන ගඟක් තියෙනවා. ඒ ගඟ අවට දෙපැත්ත කලාපයේම තියෙන්නේ රසදිය භාවිත කළ කරන කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක්. ඔය රසදිය භාවිත කළ කරන කර්මාන්ත ශාලා අතරින් එක කර්මාන්ත ශාලාවකින් නොදැනුවත්ව රසදිය මිශ්‍රිත ජලය පිරිපහදු කිරීමකින් තොරව ගඟට බැහැර කළා. දැනුවත් භාවයකින් නෙමෙයි නොදැනුවත්ව. මේක කාලයක් සිද්ධ වුණා. දැන් රසදිය මිශ්‍ර ජලය ගඟේ ගලනවා. ඒ ජලය ගලාගෙන යන කොහෙට දාන්නේ? මිනමාටා බොක්කට. ඒ දැන් උන රසදිය මිශ්‍රිත ජලය මිනමාටා බොක්කෙත් තියෙනවා. නේද? මිනමාටා බොක්කෙත් තියෙනවා. කාලයක් ඉතින් ඔය මිනමාටා බොක්කේ රසදිය මිශ්‍රිත තියෙන ජලය තිබිලා අපිට පේනවා මේවා කාලයක් යනකොට අර පරිසර පද්ධතිය තුල ක්‍රියාත්මක වන ආහාර දාම වලට ආහාර ජාල වලට ඇතුළු වෙලා ඒවා බලනකොට මාළුන්ගේ ශරීර වලටත් ගිහිල්ලා මත්ස්‍ය ශරීර වලට යනකම් කවුරුත් මේක හෙව්වේ නැහැ නේද? මත්ස්‍ය ශරීර තුලට අන්තර්ගත වෙනකම්ම මේ ගැන කවුරුත් දන්නේ නැහැ, හෙව්වේ නැහැ. හැබැයි ඉතින් මේ මිනමාටා බොක්කවට කලාපය හොඳට දීවර කර්මාන්තයේ කටයුතු කරන කලාපයක්. මේ මිනමාටා බොක්කවට දීවර කර්මාන්තයේ කටයුතු කරන මිනිස්සුන් අල්ලගන්නේ මාළු ටික. එහෙම නැත්නම් දීවර අස්සන්න රට ඇතුලේ යම්කිසි කලාපයක බෙදා හරිනවා. ඒ බෙදා හරිනකොට ඒවා මිනිස්සු පරිභෝජනය කරනවා. දැන් මේ මිනමාටා බොක්කෙන් අල්ලගත්ත මාළු කාපු මිනිස්සුන්ට කාලයක් යනකොට ලෙඩක් හැදෙන්න පටන් ගන්නවා. ඒක මෙතෙක් ලෝකේ වාර්තා වෙලා තියෙන ලෙඩක් නෙමෙයි ළමයි. නේද? අමුතු රෝග ලක්ෂණ තියෙන එක. පිහි වෙන්න පටන් ගන්නවා. වෛද්‍යවරු මවිතයටපත් වෙනවා. මෙහෙම එකක් කලින් නැහැ. ඔන්න දැන් මෙහෙම රෝග ලක්ෂණ තියෙන අලුත් ලෙඩක් පැතිරලා යනවා. මොකද්ද මේකට හේතුව කියලා ඔන්න හොයන්න පටන් ගන්නවා. හොයන්න පටන් ගන්නකොට හේතු හම්බ වෙනවා මිනිස්සුන්ගේ ශරීරයේ වැඩිපුර රසදිය අන්තර්ගත වෙලා. ඔන්න බලන්නකෝ. මිනිස්සු කරපු වැඩක් ජලාශයට රසදිය මිශ්‍රිත ජලය බැහැර කළා. ඒක මිනමාටා බොක්කට ආවා. ඒ පරිසර පද්ධතිය තුල මත්ස්‍ය ශරීර වලට අන්තර්ගත වුණා. ඒ මත්ස්‍ය සොළු පරිභෝජනය කර මිනිසුන්ගේ ශරීර වලත් දැන් රසදිය තියෙනවා. හරි? විකෘති දරුපා. ඊළඟට හේතුවක් නැතුව දරු සම්පත් නැති වෙලා යන එක. ගබ්සාවීම ඒ වගේ දේවල්. ඊළඟට වෙනත් විවිධ සංකූලතා වෙනත් රෝගාබාධ කොහොම හැදෙන්න පටන් ගන්නවා. දැන් මේ අලුත් රෝගයක්. වෛද්‍යවරු හොයනකොට හම්බ වෙන හේතුව මිනිසුන්ගේ ශරීරය තුළ මිරිදි මේ මොනවාද මේ රසදිය තියෙනවා. රසදිය අන්තර්ගතයි. ඊට පස්සේ බලනවා ඇයි මිනිසුන්ගේ ශරීරය තුළ මේ රසදිය තියෙන්නේ. හොයාගෙන යනකොට හේතු හම්බ වෙනවා මාළු පරිභෝජනය. ඇයි මාළුන්ගේ තුළ රසදිය අන්තර්ගත? ආපහු යනවා හොයාගෙන. යනකොට බලනකොට මිනමාටා බොක්කඩ ජලය කියන ගඟේ රසදිය තියෙනවා. හොයාගෙන යනකොට ඔන්න හම්බ වෙනවා. කොයි කර්මාන්ත ශාලාවෙන්ද ගඟට රසදිය බැහැරවලේ. හොයාගන්න. එතකොට වෛද්‍යවරු මේ ලෙඩේට නමක් නැහැනේ. අලුත් ලෙඩක්. මේකට නම තියෙනවා මිනමාටා රෝගය කියලා. ඇයි? මිනමාටා බොක්කේ මාළු පරිභෝජනය කරපු මිනිස්සුන්ට හැදිච්ච ලෙඩේ. එහෙනම් ඕන බලන්න කර්මාන්ත ශාලාවලින් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා මිනිසුන්ට තියෙච්ච ප්‍රතිඵලය. ජල දූෂණයේ ප්‍රතිඵලය. ඒක තමයි මේ පළවෙනි එකේ කියන්නේ. ජපානයේ කර්මාන්ත ශාලාවක රසදිය මිශ්‍ර ජලය මිනමාටා බොක්කඩ බැහැර කිරීම නිසා සිදු වූ දැවැන්ත ජල දූෂණය. ඊළඟට බලන්න අපේ රටේ තෝ වෙන දේවල්. නේද? දැන් කියනෝනේ පහුගිය කාලේ අපේ රටේ නේද නැවක් ගෙනාවනේ සල්ලි හම්බ කරන්න. සල්ලි හම්බ කරන් නැවක් ගෙනාවා. ඔයගොල්ලෝ දන්නවද නේද? පර්ල් එක්ස්ප්‍රස් නෞකාව විනි ගැනීමට ලක් වෙච්ච වෙලාවේ කොහොම හරි කරලා try කරලා ඇතුළට දාගත්තා. අපේ සාගර කලාපයට දාගත්තා. මොකටද? වන්දියක් ගන්න. දැන් ඔය ගත්තේ වන්දිය නේද? අන්තිමට නැවත් ගිලිලා දැන් ඔන්න අපිට මේ වන්දි ගෙවන්න සිද්ධ වෙන ලයින් එකක් තියෙන නඩුවේ. හරි? ඒ නැවේ කපිතාන්වරයා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයා කියනවලු ඉදිරිපත් කරනවලු නඩුවේදී වන්දි ලබා ගැනීම අරමුණ ඇති කරන වරාය අධිකාරිය ගින්න පාලනය කිරීම නැවැත්තුවා කියන කාරණා. ඒක දැන් නඩුව කතා බහ කරනකොට එහෙම කියනවලු. හරි? ඒ නිසා දැන් තියෙන සත්‍යය වන්දි ගන්නගෙන බලාගෙන ගෙන ආවොත් නැවට දැන් අපිට වන්දි ගෙවන්න සිද්ධ වෙයි වගේ. නැව සමාගමෙන් දැන් නැවට නඩුවට ඉදිරිපත් වෙලා නීතිඥයා කියනවලු
වරාය අධිකාරිය මේ නැව හිතාමතාම පාලනය කරන්න අවශ්‍ය කටයුතු කළා. ඇත්තනේ බැලුවහම පේනවා රසදිය තියෙන මේ රසායනික ද්‍රව්‍ය තියෙන නැවක් ගිනිබත් වුණාම ඒක නිවන්න මොන මෝඩයද වතුර ගහන්නේ? අයේ හතේ පන්තියේ ළමයිගේ අහුවනම් ඒක එහෙම කරන්න බෑ කියන එක කියනවා. ඇයි? ඒක දන්නවා පොටෑසියම් වලට වතුර ගහුවා මොකද වෙන්නේ කියලා. නේද? ඒ වගේ ඊළඟට යුරේනියම් තෝරියම් වගේ දේවල් තියෙනවා නම් ඒවට වතුර ගහුවා මොකද වෙන්නේ කියන්නේ ඒක දන්නවා. හයේ පන්ති එක දන්නවා. හැබැයි රට පාලනය කරන අර පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් හැත්ත ඕක දන්නේ නේද? දැනගත්තත් නොදන්නවා වගේ අර විදිහට දුන්නා. දැන් මොකද වෙලාද? දැන් මට පේන්නේ නැවට වන්දි ගවන්න ලංකාවට සිද්ධ වෙයි. එහෙම තත්ත්වයක් තමයි යන්නේ. ඒක පැත්තක තියන්නකො. නේද? අපතේ ටික ඒ වැඩේ කරගනි. පරිසරයට වෙච්ච හානිය බලන්න. පරිසරයට වෙච්ච හානිය. දැන් කියන වාර කංකාලට මේ මොකද මේ කැස් බෑව එකට එක හැපිලා ගල් වල හැපිලා මැරෙනවා. මේවා කියන්න ඕනේ කොණ්ඩේ බැඳපු චීන් මුන්ට. නේද? මොලයක් තියෙන මිනිස්සු රටේ ඉන්නේ බත් කන හරක් බහුතරයක් ඉන්නවා. නමුත් මොලේ තියෙන පිරිසක් ඉන්නවා. නේද? ඔවා කියන්න ඕනේ අන්න උන්ට. එහෙම කියනවා. දැන් වෙලා තියෙන පරිසර හානිය පේනද? කැස් බෑව දැන් මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් මාධ්‍යමකින් පෙන්නවා. මැරිලා. ඩොල්ෆින්ලා මැරිලා. නේද? මාළු දැන් සාගර කලාපේ ඉන්නේ. ඊළඟට ඕගොල්ලෝ දකින්නේ නැති මාළු නේද? ඊවරයෝ අල්ලගෙන ආපු සමහර මාළු කපල බලනකොට මාළුව ගැස්ස සාමාන්‍යයෙන් තියෙන අපි දන්නවා රතු පාටයි ලේනේ තියෙන්නේ. මේ රක්ත වර්ණයෙන් තමයි මස් ටික පේන්නේ යාගේ. හැබැයි දැන් මාළු කැපුවාම කොළ පාටයි. නිල් පාටයි. ඒ වයි වර්ණ පාට වලින් දැන් මාළු පේන්න පටන් ගන්නවා. ඒවා කන්න හොඳද? කෑවොත් අර ජපානයේ මිනමාටා බොක්කාසුත මාළු පරිභෝජනය කරපු මිනිස්සුන්ට වෙච්ච සංතෑසීම තමයි අපිට වෙන්නේ. ඔය කොච්චර නෑකුවා. දැන් බලන්නේ අනේ නෑ දීවර ටිකක් දැනක උණුත් කෑ ගහනවා. අපිට අපේ කර්මාන්තේ කරගන්න යන්න නැතුණා මේ මගුල හින්දා කියලා උන් කෑ ගහනවා. නේද? දැන් ඒක ඒ හින්දා කොහොම හරි මාළු දැන් අමුයෙන් කාලා පෙන්නනවා. දැක්කනේ පහුගිය නේද? පැලේකොට දීවර වෙන්දපලේදී මාළු ගෙනල්ලා මේ අමුයෙන් කෑවා. ඒ කවුරු හරි හොඳ ගාණක් දීලා කවන්නේ නැති. එන මාධ්‍ය ඇවිල්ලා ඉන්නවා කාලා පෙන්නාම මෙන්න මේ උඹට මෙච්චර ගාණක් දෙන්නම් කියලා කන්න කියන්නේ. බය නැතුව මාළු කන්න කියලා. කෑවොත් දැන් වෙන දෙපේ. ඒක ඔයගොල්ලෝ කල්පනාවෙන් වැඩ කරන්නේ. මොලේ තියෙන ළමයි විදියට. හොඳයි. දැන් අපිට පේනවා අපේ රටේත් ඔය වගේ කර්මාන්ත ශාලා වලින් බැහැල කරන අපද්‍රව්‍ය ගංගාවලට ඇවිල්ද වලට බැහැර කරනවා. හොඳ උදාහරණයක් දෙවෙනි එකේ තියෙනවා. ඇඹිලි පිටිය කඩදාසි කම්හලේ අපද්‍රව්‍ය පළවේ ගඟට උදාහරණයක්. නේද? පළවේ ගඟට උදාහරණයක්. ඊළඟට කෘෂිකාර්මික අපද්‍රව්‍ය ජල මූලාශ්‍ර වලට බැහැර කිරීම අනන්ත ප්‍රමාණව සිද්ධ වෙනවා. නේද? අපේ රටේ මං කියන්නේ වැඩි ප්‍රමාණයක් වෙනවා බත් කන බූරුවෝ කියන. නේද? ගොවියොත් ඒ වගේ ගොන් වැඩ කරනවා. වගාවේ අස්සනු කපන කාලෙට අපි දැකලා තියෙන යන්ත්‍ර භාවිතා කරනවා. නේද? අර වීයට ටික වෙන් කරගෙන පිදුරු ගහ අයින් කරන වැඩේදී නේද? පිදුරු ගහ අයින් කරගන්න වැඩේදී මැෂින් එකක් පාවිච්චි කරනවා. මේ මැෂින් එකේදී අපිට පේනවා මේ මැෂින් එකේ මේ රොඩ් පිදුරු ගහ වීසි කරනවා ඈතට. එතකොට පසෙන් ලබාගත් පොටෑසියම් වලින් 70%ක් 80ක් විතර අර පිදුරු ගහේ තියෙනවා. පිදුරු ගහේ තියෙනවා. හැබැයි ගොවියා මොකද කරන්නේ? අර ළඟේ එයාගේ වගාබි මාසන්නෙන් ගලන ඇලට ගඟට හරි මොකක් හරි වෙන ගල ගහගෙන යන ජලයේ තියෙන ජල මූලාශ්‍රයට තමයි අරගේ කට තියන්නේ. නේද? රොඩ්ඩ පිදුරු රොඩ්ඩ ඇලට. ඇල මොකද කරන්නේ? වතුර ටික ගහගෙන යනකොට අර පිදුරු ටික අරන් යනවා. අර පසේ තිබුණු පොටෑසියම් ප්‍රමාණයෙන් 100 ප්‍රමාණයක්, ඉතාම සුළු ප්‍රමාණයක් වීකරලේ වර්ධනයට ගත්තා. වැඩි ප්‍රමාණයක් ඇලට දානවා. නේද? අර පිදුරු ටික ආපහු පොහොරක් විතර වගාමියට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පාවිච්චි කරන්නේ නැහැ. නේද? එහෙම කරනවා. ඔන්න ඔය හේතු නිසා පසට ඊළඟ අවුරුද්ද ඊළඟ කන්නේ කරනකොට අර නැති වෙච්ච පොටෑසියම් ටික හරි ෆොස්ෆරස් ටික හරි නයිට්‍රජන් ටික හරි ආයි ගෙනල්ලා දාන්න වෙලා තියෙනවා. පොර භාවිතය වැඩිලා තියෙන්නේ ඔය නිසා. නේද? ඒ වගේ දේවල් කරනවා. දැන් අර ඇලට බැහැර කළාම අර කුණු ටික ගහගෙන ගිහලා කොහේ හරි පල් වෙනවා. එතකොට අර මතුපිරි ජල මූලාශ්‍රවල තියෙන ජලයේ ටික තමයි දූෂණය වෙන්නේ. නේද? ඒ වගේ වැඩ තියෙනවා. ඊළඟට රත වාහන සේවා ස්ථාන වලින් දැවිතෙල් ජලයට මුදාහැරේ. බලන්න වාහන සර්විස් සෙන්ටර්ස් තියෙනවා ලංකාවේ ඕනෙම නගරයකට ගියාම. නේද? ඕනෙම නගරයකට ගියාම තියෙනවා. හැබැයි ඒවැ ජලය පාවිච්චි කරනවා. ජලය පාවිච්චි කළාට දැවිතෙල් එකතු වෙච්ච අපවිත්‍ර ජලය පරිපහදු කරලා එළියට දාන්නේ කොයි කෙන්ද කියලා කියන්නේ. නේද? ඔය හොයන්න යන්න එපා. හොයන්න යන්න ගියොත් මේ ඉන්ෂුරන්ස් එකක් දාගෙන තමයි යන්න වෙන්නේ. එක්ක දත් යන්න නැතුව එන්න වෙනවා. හරි? හොයන්න එපා. පොඩ්ඩක් බලන්නකො කියලා වටපිට හොදිසි කරලා බලන්න මේ වතුර ටික කොහෙට දාන්නේ කියලා. මොකවම්ම නැහැ. ළඟ තියෙන ඇලටද ගඟටද බැහැර කළා. නේද? පරිපහදුවක් නැහැ. ඒ නිසා ජල දූෂණය ගැන අහන්න දෙයක් නැහැ. රසායනික යෙදවුම් බහලුම් ජල මූලාශ්‍රවලට බැහැර කිරීම. මං කියවනේ ගොවියා වගා බිමට අවශ්‍ය කරන වල්නාශක ටික කුමිනාශක ටික ගෙනල්ලා ගහනවා. හැබැයි බහලුමට කරන්න දෙයක් නැහැ. වතුර ගේන්න ගන්නත් බෑනේ වසනේ. නේද? නැත්නම් එක ගෙදර වතුර ටිකක් හරි ගේන්න ගනි. ඒකත් බෑ. එහෙම නැත්නම් කපලා টয়ලට් එකේ බාල්දිය විතර ගන්න බලයි. ඒකත් ගන්න බයයි වස හින්දා. නේද?
මූණ වගේ අනිත් පැත්තත් වැදගත්. ඒ හින්දා ඒක කරන්නේත් නැහැ. මොකද කරන්නේ හොඳම දේ ඇලට දොලට තමයි වීසි කළා දාන්නේ. අන්තිමට ජල දූෂණය. ඊළඟට අතිමාත්‍රාවෙන් රසායනික ද්‍රව්‍ය වගාබිම් වලට යෙදීම. අතිමාත්‍රාවෙන් රසායනික ද්‍රව්‍ය වගාබිම් වලට යොදනවා. දාන්න කියලා තියෙන අවුන්සයයි ගහන්න තියෙන රසායනික ද්‍රව්‍ය ටික වල්නාශකය හෝ කුමිනාශකය අවුන්සයයි හැබැයි මොකද කරන්නේ දෙකක් විතර ගහනවා. දාලා ගහනවා. ඇයි? අර ඊළඟට එන්න තියෙන පැලෙත් මැරිලා ඵලයක් කියලා තමයි ගහන්නේ. එහෙම වල් මර්ධනය වෙන්නේ නැහැ. නේද? ගහන්න තියෙන මේ ලීටර 10කට එක අවුන්සයක් දාන්න එක ගහුවාම ඇති. අපේ අය මොකද කරන්නේ? එක දෙකක් කරලා ගහලා. දිගු කාලයක් අකණ්ඩව එකම භූමියක රසායනික පොහොර භාවිත කිරීම කියන කාරණයක් ජල දූෂණයට හේතුවක්. මම අර කිව්වේ නේද? වියලි කලාපයේ අනාදිමත් කාලයක ඉඳන් කෘෂි කටයුතු වලට වැදගත්. තෙල් පොහොර දීර්ඝ කාලයක් එකම බිමට පාවිච්චි කරනකොට වෙච්ච සිද්ධිය ගැන මම ඔයගොල්ලන්ට කිව්වා. එහෙනම් ඔන්න බලන්න. අවස්ථා තියෙනවා ජල දූෂණය. අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා සිදුවන ජල දූෂණය ගැන කියන්න අවස්ථා ඕනි තරම් තියෙනවා. ඊළඟ 4 සත්ව අපද්‍රව්‍ය මුසු වීම. මම ඒ ගැන වැඩිදුර කතා කරන්නේ නැහැ. අපි දන්නවා කෘෂි කර්මාන්තයේ එක අංශයක් තමයි සත්ත්ව පාලනය. සත්ත්ව පාලන කටයුතු කරනකොට සතුන්ට අවශ්‍ය කරන ජලය දෙන්න වෙනවා. නේද? ඒගොල්ලන්ගේ ශාරීරික අවශ්‍යතාවලට අවශ්‍ය ජලය පානයට දෙන්න වෙනවා. සමහරට සත්තු නාවන්න වෙනවා. නේද? ඊළඟට සමහරට ඒගොල්ලෝ ඇති කරන සත්ත්ව ගොවිපළවල් පිරිපහදු කරන්න වෙනවා. නේද? පිරිසිදු කරන්න වෙනවා. ඒ කාරණාත් ජලය පාවිච්චි කරනවා. ඊළඟට සමහරට සතුන්ට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය බොහෝ විට වගා කරනවා. ඒවට අවශ්‍ය ජලය සම්පාදනය කරන්න මේ හැම දෙයකදීම අවසානයේ ජල දූෂණයක් සිද්ධ වෙනවා. ඒ නිසා සත්ත්ව පාලන කටයුතු මේකට බලපාන. ආකර කර්මාන්තයේ කටයුතු. නේද? පොළවේ තියෙනවානේ khනිජ මැණික්, මිනිරම්, ඊළඟට khනිජ තෙල් ආදී දේවල් කැණීම් කටයුතු කරනවා. ඒ කටයුතු වල තමයි කියන්නේ ආකර කර්මාන්තයේ කටයුතු. ශිලාගෝලයේ තියෙන khනිජ සම්පත් මත පිටට හරා ගන්න ආර්ථික කටයුතු. මත පිටට හරා ගන්න ආර්ථික කටයුත්ත. ඒ වැඩේ කරනකොට අපිට පේනවා ජලයට යම් යම් දේවල් එකතු වෙනවා. නේද? කැණීම් කටයුතු කරගෙන යනකොට අභ්‍යන්තරයේ හම්බවන විශාල පාෂාණෝද්ගතය සමහරට රසායනික ද්‍රව්‍යයක් දාලා ඒක කල් අයින් කරයි. නේද? පිපිරවීමක් කළා කල් අයින් කරයි. එතකොට අපි දන්නේම නැහැ රසායනික ද්‍රව්‍ය භූගත ජලයට එකතු වෙනවා. නේද? සමහරට අර මැණික් කිල්ලම් මෙහෙම ආනකොට අපිට පේනවා අධික ලෙස පොම්ප කරන භූගත ජලය මත පිට. ඒ පොම්ප කිරීමේදී භූගත ජල මට්ටම පහළ යනවා. නේද? භූගත ජල මට්ටම පහළ යනවා. ඒකත් බලපාන. ඊළඟට සමහරවිට හාර ගන්න khනිජ සම්පත් ජලයෙන් හොදන්න වෙන අවස්ථා අප්‍රමාණයි. මැණික් කිල්ලන් ටික මොකද කරන්නේ? ජලයෙන් හොදලා තමයි මැණික් ටික වෙන් කරගන්නේ. දැන් අපිට පේනවා යපස් හාරන කර්මාන්තශාලාවේ බාල වර්ගයේ යපස් නිදි දැන් හාරනවා. ඇයි හොඳ මේව නැහැ? ඒව හාරලා ඉවරයි. නේද? ඊටරයිට් වගේ අපද්‍රව්‍ය වැඩිපුර අන්තර්ගත යපස් නිදි හාරලා ඒ ටික වතුරෙන් හොදලා යපස් ටික වෙන් කරගෙන ඒවා තැටි ආකාරයෙන් තලලා හදලා යපස් තැටි විදිහට තමයි දැන් අපනයනය කරන්නේ. එතකොට ජලය පාවිච්චි කරනවා. ඊට අපිට සර් ඇහෙන්නේ නැහැ දැන්. දැන් එහෙනවද? දැන් හරි. පොළොව එහෙම හෙන්න නැතුව ගිහින් ටක් ගාලා මට කියන්න. පොළොවේ තියෙන ඒ කියන්නේ මම කියන එක ඔයගලන්ට ඇහෙන්නේ නැතුනට ඔයගොල්ලෝ කියන එක මම ටක් ගාලා ඇහෙනවා. ඒක මැසේජ් දාන්න එපා. ඇහෙන්නේ නැත්නම් ටක් ගාලා කියන්න ඇහෙන්නේ නැහැ කියලා. හරි මම කියාගෙන ගියේ පොළොවේ තියෙන khනිජ සම්පත් අතර මැණික් කිල්ලන් යපස් වගේ දේවල් හාර ගන්නකොට ඒකේ තියෙන මැණික් කිල්ලන් යපස් ඉල්ලම් වගේ දේවල් හොදනවා. එතෙන්ද ජලය වුණේ. ඒ වගේම තමයි khනිජ තෙල් කැණීම, ස්වභාවික ගෑස් නිදි කැණීම වගේ දේවල් කරනවානේ. නේද? ඒ කරනකොටත් අපිට පේනවා ජලයට අපද්‍රව්‍ය එකතු වෙනවා. නේද? සමහරට තෙල් නල හාරලා මතු පිට ගන්නකොට ජලයට තෙල් කාන්ති වෙනවා. ජලයට තෙල් කාන්ති වෙනවා. ඊළඟට සමහරවිට තෙල් වල පුපුරලා යනවා. නේද? පොළොව අභ්‍යන්තරයේ එනලා තියෙන තෙල් නල අධික පීඩනයකින් අර ප්‍රෙෂර් එකකින් අරව අදිනකොට අපි දන්නේම නැහැ තෙල් නලේ පුපුරලා. ඒ නිසා අභ්‍යන්තරයේ භූගත ජලයට මේවා කාන්ති වෙනවා. නේද? භූගත ජලයට මේවා කාන්ති වෙනවා. ඇහෙනව නේද ළමයි? ඇහෙනවා සර්. හරි. භූගත ජලයට කාන්ති වෙනවා. ඒ නිසා ජල දූෂණයක් වෙන්න පුළුවන්. එහෙනම් ආකාර කර්මාන්තයේ කටයුතු මගිනුත් මේකේන ආකාරයේ ජල දූෂණයක් සිද්ධ වෙනවා. හොඳයි. එහෙනම් අපි බලමු කියවලා ලෝකයේ බොහෝ රටවල් ආකාරයට සැලකිය යුතු දායකත්වයක් ලබා ගනී. මෙහිදී ආකාර කටයුතු පවත්වාගෙන යාමේදී ජල සම්පත් වලට අපද්‍රව්‍ය එකතු වීම බොහෝ ආකාර නිෂ්පාදන ජලයෙන් සෝදා පිරිසිදු කිරීම
තෙල් කැණීමේදී ජලයට එකතු වීම ඒවට කමා දාන්න ආදී මගින් ජල මූලාශ්‍ර දූෂණය වීමක් සිදු වේ. උදාහරණ කියලා පෙන්වලා දීලා තියෙනවා. අපි එතන ලියමු. උදාහරණ අංක 1 මැණික් කිල්ලම් මැණික් කිල්ලම් මැණික් කිල්ලම් ජලයෙන් සෝදා සර් ආයිත් ඇහෙන්නේ මැණික් කිල්ලම් ජලයෙන් සෝදා මැණික් වෙන් කර ගැනීම. දැන් හරිය නේද? හරි. හරි. ඊළඟ උදාහරණ අංක 2 බාල වර්ගයේ යපස් කැණීම් කටයුතු සිදු කර අපද්‍රව්‍ය ඉවත් කිරීමට ජලයෙන් සෝදා අපද්‍රව්‍ය ඉවත් කිරීමට ජලයෙන් සෝදා හැරීම. ඒක හරියද ලිව්වද? ඔව් සර්. හරි. අපි තුන්වෙනි උදාහරණෙත් ලියමු. තෙල් කැණීම් කටයුතුවලදී බොර තෙල් ජලයට මුසු වීම. දැන් මම කොට හොඳ උදාහරණයක් කියන්නම්. පොඩ්ඩක් අහගෙන ඉන්න. අපි දන්නවා මේ ඔය ආර්ක්ටික් සාගරේ සර් ඇහෙන්නේ නෑ සර් කතා කරනවා පේනවා ඒ උනාට ඇහෙන්නේ නැහැ. අක්ෂාන් දැන් ඇහෙනවද?
දැන් එහෙනවද? දැන් එහෙනවද? ඇහෙනවා සර්. හරි හරි මං කියාගෙන ගියේ උදාහරණයක් කියන්නයි මං හැදුවේ තෙල් කැණීම් කටයුතු නිසා ජලයට බොර තෙල් එකතු වෙන්න පුළුවන් කියන කතාව කිව්වා මං ඒකට උදාහරණයක් සපයන්නයි යන්නේ උතුරු මුහුදේ ඒ කියන්නේ ආක්ටික් සාගරයට ආසන්න සාගර ප්‍රදේශවල තෙල් කැණීම් කටයුතු කරනවා මේ තෙල් කැණීම් කටයුතු වලදී ජලයට එකතු වෙච්ච සාගර ජලයට එකතු වෙච්ච බොර තෙල් නිසා ඒ උතුරු සාගරයේ පමණක්ම ජීවත් වෙනවා උතුරු සාගරයේ පමණක්ම ජීවත් වන හේරින් කියන මත්ස්‍ය විශේෂය. මේ නම මාළු වර්ගයක්. හොඳේ? හේරින් කියන මත්ස්‍ය විශේෂය මේ වෙනකොට වඳවීමේ තර්ජනයට ලක් වෙච්ච සත්ත්ව විශේෂයක් බවට හඳුනාගෙන තියෙනවා. එහෙනම් ඔතෙන්දී ඔයාලා ලියන්න පුළුවන් ඔය බොරතෙල් ජලයට මුසු වීම කියන තැනට වරහන් ඇතුලේ ලියන්න උතුරු මුහුදේ හේරින් නැමැති මත්ස්‍ය විශේෂයේ වඳවීම. උතුරු මුහුදේ හේරින් නැමැති මත්ස්‍ය විශේෂයේ වඳවීම මේ නිසා සිදුව තිබේ. හේරින් නැමැති මත්ස්‍ය විශේෂයේ වඳවීම මේ නිසා සිදුව තිබේ. හොඳයි එහෙනම් අපිට පැහැදිලි ලෝකයේ ආකාර කර්මාන්තයේ කටයුතු වලදී ජල සම්පත් පීඩනයට ලක් වෙනවා. එහෙනම් අපි මේ ලෝකයේ ජල සම්පත කෙරෙහි බලපාන සාධක පහක් කතා කළා මේ වෙනකොට. මොනවද? ජනසංඛ්‍යාව සහ වර්ධනය ගැන කිව්වා, අවිධිමත් නාගරීකරණය ගැන කිව්වා, අපද්‍රව්‍ය බැහැර කිරීම ගැන කිව්වා, සත්ත්ව අපද්‍රව්‍ය මුසු වීම ගැන කිව්වා, ආකාර කර්මාන්තයේ කටයුතු ගැන කිව්වා. ඒ වගේම තමයි ලෝක ජල සම්පත කෙරෙහි බලපාන සාධක අතර තවත් එකක් තමයි ස්වභාවික සාධක ගොඩේ දාන්න පුළුවන් අපිට මේ කාරණය ස්වභාවික ආපදා සිදුවීම නේද? සමහර ස්වභාවික ආපදාවල බලපෑම ජල සම්පත් කෙරෙහි තියෙනවා. දැන් අපි දන්නවා භූමිකම්පා සිද්ධ වෙනකොට, නායාම් සිද්ධ වෙනකොට, ඊළඟට ලැබුගිනි සිද්ධ වෙනකොට, සුනාමි ඇති වෙනකොට මේ වගේ අවස්ථාවලදී ජල සම්පත් පීඩනයට ලක් වෙනවා, දූෂණයට ලක් වෙනවා. මට පොඩ්ඩක් අපිට පැහැදිලි කතාවක් තියෙනවා මෙතෙන්දී. නායාම් සිද්ධ වෙනකොට නම් ජල සම්පත් දූෂණය වෙන්නේ කවර ආකාරයෙන්ද කියන අපි දන්නවා. නේද? නායාම් සිද්ධ වෙනකොට අපි දන්නවා පාංශු ස්තර කැළඹීමට ලක් වෙලා ඒවා උඩු යටිකුරු වෙලා ඒ ඇතෙන මඩ තට්ටු රොන් මඩ වගේ දේවල් මතුපිට ජල මූලාශ්‍රවලට එකතු වෙලා ජල සම්පත් දූෂණයට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා නායාම් පිළිබඳ ප්‍රශ්නයක් අපිට නැහැ. එතකොට කොහොමද ළමයි භූමිකම්පාවලදී ජල සම්පත් පීඩනයට ලක් වෙන්නේ? ඈ භූමිකම්පාවලදී කොහොමද ජල සම්පත් දූෂණයට ලක් වෙන්නේ? සුනාමි වගේ. ඔව් සාගර පතුල්වල සිදුවන භූමිකම්පාවලදී අතුරු ඵලයක් විදිහට සුනාමි හට ගන්න පුළුවන්. නේද? සුනාමි හට ගන්න පුළුවන්, සුනාමි ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට පේනවා ඒ සුනාමි මගින් ඇතිවන විශාල රළ ගොඩබිමට කඩා වැදිලා. නේද? ගොඩබිමට කඩා වැදිලා සමහරට මිරිදිය මතුපිට ජල මූලාශ්‍ර වලට එකතු වෙනවා. එහෙම එකතු වෙලා ජලය දූෂණය වෙන්න පුළුවන්. ඊළඟට අනිත් දේ තමයි සමහරට වෙරළ කලාපයේ ජීවත් වෙන මිනිස්සු භූගත ජලයේ ප්‍රයෝජනට ගන්න හාරගත ලින් තියෙනවා. ඒව වහගෙනත් කරදිය ජලය පැතිරලා යනවා. එතකොටත් අපිට පේනවා භූගත ජලයටත් කරදිය මිශ්‍ර වීම. එහෙනම් ඔන්නේ කියන කාරණාවලදී සුනාමි වලදී භූමිකම්පා වලදී ওই විදිහට ජල දූෂණය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි භූමිකම්පා සිද්ධ වෙනකොට අපි දන්නවා ලෝකයේ පරිවහන කටයුතු සඳහා නිර්මාණය කරගත්ත නල පද්ධති තියෙනවා. තෙල් වගේ දේවල් පරිවහනය කරන්නේ බොහෝ විට නල මගින්නේ. දැන් ඔබ දන්නවා ලංකාවට තෙල් නැව් ආවහම ඒවා වරායට ගෙනල්ලා වරායේ තියෙනවා බට පද්ධති. ඒ කියන්නේ සපුගස්කන්ධ ගබඩාව දක්වා තෙල් ටික ගෙනියන්නේ නැවේ ඉඳලා බට පද්ධතියක් හරහා. භූමිය මත එළපු නල පද්ධතියක් මගින් තමයි ගෙනියන්නේ. වරායේ ඉඳලා පම්ප් කරනවා සපුගස්කන්ධ. එතනින් පිරිපහදු කරලා තමයි රට පුරා බවුසර් මගින් බෙදා හැරීම කරන්නේ. ඔය වගේ ලෝකේ රටවල් තියෙනවා තෙල් කැණීම් කටයුතු සිද්ධ කරන තැන්වල ඉඳලා සමහරලාට ගබඩා සංකීර්ණ දක්වා තෙල් ටික පරිවහනය කරන්නේ නල මගින්. දැන් ඒ වගේ රටක භූමිකම්පාවක් සිද්ධ වුණොත් සමහරට තෙල් නල පුපුරලා යන්න පුළුවන්. නේද? පොළොවට එල්ල තියෙන තෙල් නල පුපුරා යන්න පුළුවන්. ඒ හරහා සමහරට මතුපිට ජලයටයි අභ්‍යන්තර භූගත ජලයටයි කියන දෙකටම බොර තෙල් එකතු වීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඔන්න බලන්න සුනාමි ගැන කතා කළා, භූමිකම්පා ගැන කතා කළා, නායම් ගැන කතා කළා. නේද? ඊළඟට ගිනි කඳු විදාරණය සිද්ධ වෙන අවස්ථාවලදීත් අපිට පේනවා ජල දූෂණය සිද්ධ වෙනවා. නේද? ජල දූෂණය සිද්ධ වෙනවා. සමහරලාට ගිනි කඳු පුපුරලා යනකොට පොළොව අභ්‍යන්තරයේ තියෙන මඩ මතුපිටට ගිනවා. ඒවා සමහරලාට මතුපිට ජල මූලාශ්‍රවලට එකතුලා මතුපිට ජලයේ තියෙන ගුණාත්මකභාවය පිරිහිලා යනවා. සමහර යමාල් තියෙනවා ලාවා එක්ක අලු පිට කරනවා. නේද? අලු ජලයට එකතු වෙන්න පුළුවන්.
ඊළඟට සමහරලා පිට වෙනකොට අපිට පේනවා සල්ප පිටතට ගේනවා. සල්ප ජලයට එකතු වෙනවා. අපි දන්නවා සල්ප ජලයට එකතු වුනහම තිත්තරහක් පවා තියෙනවා. නේද? ඒතර ජලයේ භෞතික රසායනික ගුණාංග වෙනස් වෙන්න යමහල් ක්‍රියාවලිය බලපානවා. මෙන්න මේ කියන ස්වභාවික ආපදා ක්‍රියාත්මක වෙනකොට අර දිනෙන් දින වර්ධනය වන මිනිස් අවශ්‍යතාවලට අවශ්‍ය කරන ජල සම්පත් මත අධික පීඩනයක් ඇති වෙනවා වගේම මේ ස්වභාවික සාධක වරින් වර තැන් තැන් වල ක්‍රියාත්මක වෙනකොට ජල සම්පත් තවදුරටත් පීඩනයට ලක්වීම වගේ දූෂණයට ලක්වීම වගේ දේවල් සිද්ධ වෙනවා නේද? එහෙනම් මේ කියන කතාව ලියන්න මම කියවන්නේ නැහැ. හරිද? දැන් මේක ලේසි දෙයක් නේ. මෙතන කියන්නේ ස්වභාවික ආපදා. එතන කියනවා නායාම් යමහල් භූමිකම්පා වැනි ස්වභාවික ආපදා නිසාද ජල සම්පත් දූෂණයට ලක්වීම සිදුවේ. උදාහරණ කියලා අවස්ථාව දීලා දෙනවා. ඔබට උදාහරණ ලියන්න. ඒ නිසා දැන් මෙතෙන්දි මේ කියපු අවස්ථා තුනට තව ස්වභාවික ආපදා තියෙනවා ගොඩක්. ජලයේ දූෂණය වීම කෙරෙහි බලපාන ඒවා. නියඟය ගන්න බැයිද ළමයි? පුළුවන් නේ. නේද? නියඟයක් බලපවත්වනකොට අපිට පේනවා වියලි පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ වියලි පරිසරයේ තියෙන සුළඟ මගින් දූවිලි වගේ දේවල් වේගෙන් ගහගෙන යනවා. ඒ ගහගෙන ගිහලා මතුපිට ජලස්ථාන වලට එකතු වෙනවා. ඒ එකතු වීම තුළ මතුපිට ජලයේ තියෙන ගුණාත්මක භාවය පිරීමට ලක් වෙනවා. නේද? එහෙම වෙනවා. ඒ නිසා අපිට පේනවා නියඟේ වගේ දේවලුත් මේකට බලපාන. නමුත් ඒවා ඔක්කොම කියන්න එපා. මෙතන පෙන්ලා දීලා තියෙනවා නායාම් යමහල් භූමිකම්පා වැනි කියලා. අන්නේ අවස්ථා තුන අරගෙන එක එක අවස්ථාවෙන් ජලයේ දූෂණය වෙන්නේ කොහොමද කියලා රූල් දෙකක් හෝ තුනක් උපරිම වෙන්න ලියන්න පුළුවන් නේද තනියෙන්? අමන්දි පුළුවන්ද? හා සර්. ඔව් බෑ කියන්න බෑ නේද? විභාගයට තනියෙන් ලියන්න වෙන්නේ. අපි ඒක ගෙදෙද්දි ලියමු. නායාම් යමහල් සහ භූමිකම්පා මගින් ජලය දූෂණය වෙන අවස්ථා ටික ලියන්න. මෙතන රූල් 8ක් 9ක් විතර ඉඩක් තියෙනවා. ඒ වගේම පහළ මදි වුණොත් පල්ලෙහා තියෙන හිස් ඉඩක් ගන්න පුළුවන්. අපිට තව කාරණා තුනක් කතා කරන්න තියෙනවා මේ ජල සම්පත් කෙරෙහි බලපාන සාධක දක්වා. සාධක කියන මාතෘකාව ඉවර කරන්න. ඒ සාධක තුන අපි ඊළඟ දවසේ කතා කරමු. හේතුව තමයි අපි එදා සිකුරාදා කතා කරපු පන්තියේ ඔය දක්වා කතා කරලා නවත්තලා තියෙනවා. ඒගොල්ලන්ට අවස්ථාව දීලා තියෙනවා. ඔය නායාම් යමහල් භූමිකම්පා කියන කාරණා තුන මගින් ජල දූෂණය සිදුවෙන අවස්ථාවන් ටික පැහැදිලි කරලා ලියලා ඒකේ පිළිතුර මට WhatsApp කරන්න කියලා. දැන් ඒ අය ගොඩක් අය ඒක මට ඉවලා තියෙන්නේ. මම ඒගොල්ලන්ගේ බැලුවා. ලියපේව අඩුපාඩු නැහැ. පැහැදිලි ඕගොල්ලන්ට පැහැදිලි කළා වගේම ඒගොල්ලන්ටත් මේ කාරණේ පැහැදිලි කරලා දීලා තමයි ලියන්න අවස්ථාව දුන්නේ. මම හිතනවා ඕගොල්ලොත් මේක ලියලා මට එවයි කියලා. හොඳයි. එහෙනම් මේ අදට මම මෙතනින් මේ වැඩ කටයුතු නතර කරනවා. සරෝජනී පස්සේ සම්බන්ධ වුණා. මම කලින් මේ පණිවිඩය කිව්වා. අද පන්තියට නැති අයටත් පණිවිඩය කියන්න. අපි ඊළඟ දවසේ ඉරිදා පන්තිය කරන්නේ නැහැ. ඒ පන්තිය සිකුරාදා පන්තියට සම්බන්ධ කරනවා. හරි සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධ කරලා සිකුරාදා උදේ 5:00 6:00 7:00 දක්වා පැය දෙකක් ඒ තියරි පන්තිය ආවරණය කරන්නයි ලෑස්ති වෙන්නේ. ඊළඟට ඊයේ දිනේ පන්ති කරගන්න බැරි වුණා. මේ හැලේගොඩ මේ අවට කලාපේ උදේ 8 ඉඳලා හවස 5:00 වෙනකම් ලයිට් කපලා තිබුණා. මොනම කාර්යයකට වැඩ ලයිට් තිබුණේ නැහැ අපිට. ෆෝන් පව අන්තිමට බහැලා තිබුණේ. ඒ නිසා මේ ඊයේ පන්ති කරගන්න බැරි වුණා. ඒකේ පස්සේ ආයි වෙලාවක් ගන්න බැලුවා හවස ගන්න බෑ එක එක අයට එක එක ප්‍රශ්න නේද? ඒ ටික එක්කම එකතු කරගෙන ආයි වෙලාවක් ගන්න එක මේ අර කනකස් බෑවා විය සිදුරෙන් අහස බලන්නා වගේ වැඩක් වුණා. ඒ නිසා මම ඒක අතහැරලා දැම්මා. ඒකට අවශ්‍ය කරන්නේ රිවිෂන් පන්ති මම කරලා වීඩියෝ එක YouTube channel එකට අප්ලෝඩ් කරලා මම ඔයගලන්ට link එක දෙන්නම්. ඒක බලලා ඔය ළමයි වැඩ කරගන්න. අපි සෙනසුරාදා පන්තිය ඒ විදිහට කරගෙන යමු. දුලංජන ඉල්ලීමක් කළා මේ පන්ති සතිය දවසකට ගන්න කියලා. දුලංජන තියෙන ප්‍රශ්නේ දැන් පේනව නේද? වෙලාව වෙනස් කරගත්තොත් හරි අමාරුයි ආපහු ඔක්කොම ටික එකතු කරලා වැඩි කරගන්න. හොඳයි එහෙනම් මේ අදට මම මෙතනින් මේ කතාව නවත්තනවා. අර පැවරුම දුන්න කොටස ලියලා දැම්ම පුළුවන් නම් ඔය ඊළඟ විනාඩි 10 පාවිච්චි කරලා පුළුවන් නම් ලියලා එවන්න. පුළුවන් නම් නෙමෙයි අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ ලියලා එවන්න ඕනේ. මම ඒක බලනවා. අනිත් අය නම් මේ වෙනකොට එවලත් ඉවරයි. හොඳයි එහෙනම් හැමදෙනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.